අපි අද දිනේ විශේෂ දේශනය ආරම්භ කරන්නයි සූදානම. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ අවස්ථාව හා සම්බන්ධ වන බෞද්ධ දර්ශනය අධ්‍යයනාංශයේ කතිකාචාර්ය කෝන් කන්දවල විමල ධම්ම හාමුදුරන් වහන්සේ ඒ වගේම බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ කතිකාචාර්ය රිදීගම වනරත්න හාමුදුරන් වහන්සේ ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය වරුණි තෙන්නකෝන් මහත්මිය ප්‍රධාන සියලුම මේ හා සම්බන්ධ වන මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සියලුම විද්වතුන් ඒ වගේම විද්‍යාර්ථී සියලු දෙනාගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. මෙම විශේෂ දේශනයේ මාතෘකාව බටහිර වෘත්තීය සමාජ වැඩ වලින් පිළිබිඹුවන බෞද්ධ සමාජ වැඩ සංකල්පය කියන මාතෘකාව. මේ යටතේ විශේෂයෙන් අවධානය යොමු කරන්නට යෙදෙනවා සමාජ වැඩ පිළිබඳ බෞද්ධ බටහිර සංකල්පය පිළිබඳ බෞද්ධ දෘෂ්ටි කෝණයකින් ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමක් සංසන්දනාත්මක අධ්‍යයනයක් අපි දන්නවා කාලීන වශයෙන් ඊටාම වැදගත්. එතකොට මෙහි සම්පත්දායකත්වය ලබා දෙන්නේ සම්පත්දායකයන් වහන්සේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඕම්මල්පේ සෝමානන්ද හාමුදුරන් වහන්සේ උන්වහන්සේ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන්ුත් සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන්ුත් ඒ වගේම බෞද්ධ සමාජ වැඩ පිළිබඳ ආචාර්ය උපාධිය ජපානයේ ශුකුතෝකු විශ්වවිද්‍යාලයෙන්ුත් මේ වෙන විට සිදු කරමින් ආචාර්ය උපාධිය කටයුතු සිදු කරමින් ඉන්න අපේ හාමුදුරන් වහන්සේ බෞද්ධ සමාජ වැඩ අධ්‍යයන විෂයක් ක්ෂේත්‍රය පෝෂණය කිරීම සඳහා පර්යේෂණ රාශියක් ප්‍රකාශයට පත් කරමින් කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ වගේම බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශය යටතේ තියෙන බෞද්ධ ප්‍රජානායකත්වයේ විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝමානන්ද හාමුදුරන් වහන්සේ මෙම සිව්වන විශේෂ දේශනය සිදු කිරීම සඳහා මා නමස්කාර පූර්වක ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ පිළිබඳව සම්පූර්ණ හැඳින්වීමක් නෙවෙයි මේ සංක්ෂිප්ත වශයෙන් කරපු හැඳින්වීමක්. එහෙමනම් මේ දේශනය සිදු කරන මෙන් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරාධනා කරන සිටිනවා. සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. හාමුදුරන් වහන්සේට හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඉලුකේවල ධම්මරතන ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසර ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය ඇතුළු මහත්මීන් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය නිලන්ත පිදිසානායක මහතා නම් ප්‍රධාන ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් යුක්තව අද අපගේ සංවාදාත්මක දේශනය සඳහා සාකච්ඡාව සඳහා පිළිගනු ලබනවා.
මම විශ්වාස කරනවා අද දවසේ අපේ සාකච්ඡාව වැදගත් දිශානතියකට අරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම බෞද්ධ සමාජ වැඩ ශාස්ත්‍රය බටහිර සමාජ වැඩ වලින් අපි වෙන් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනට ලෝකයේ බෞද්ධ විශ්වවිද්‍යාල මට්ටමේ සිදු කරනු ලබන සාකච්ඡා පිළිබඳව සහ සිදු කරලා තිබෙන පරීක්ෂණ කීපයක් උපුටා දක්වමින් සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ පෞද්ගලික අත්දැකීම් සම්බන්ධ කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ මාතෘකාව බටහිර වෘත්තීය සමාජ වැඩ තුලින් පිළිඹු වන බෞද්ධ සමාජ වැඩ සංකල්පය කියන මාතෘකාව යටතේ තමයි අපේ සාකච්ඡාව ඉස්සරහට යන්නේ. පණ්ඩිතාන්දරනේ මයික් එක ඔෆ් වෙලා වගේ. මයික් ඔන් වෙලා තියෙන්නේ. එමෙ දැන් හරි පණ්ඩිතාන්. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ හාමුදුරනේ අවසරයි. මේ ඔබට හරි. අද දවසේ අපේ සාකච්ඡාවේ සැලැස්ම මාතෘකාව පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කළා. ඊට පසුව බටහිර මුල් බැසගත් මෙම වෘත්තීය සමාජ වැඩ යන කුමක්ද කියලා හඳුන්වා දීමක් සිදු කරගෙන ඉස්සරහට යන්න වෙන එකට හේතුව අපේ සංවාදයට සහභාගී වන්න සමහර අය වෘත්තීය සමාජ වැඩ පිළිබඳ අවබෝධය තියෙන අය ඉන්නවා. සමහර අය වෘත්තීය සමාජ වැඩ පිළිබඳ අවබෝධයක් නැති ආධුනික විශේෂයට ආධුනික කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊටම සරලව සිළු දෙනාටම තේරෙන ආකාරයට සාකච්ඡාව ගෙනියන්න. එහිදී බටහිර සමාජ වැඩ වෘත්තියේ ඉතිහාසය ඊටම කෙටියෙන් සහ එහි සංකල්ප පිළිබඳව ඒ වගේම බටහිර වෘත්තීය සමාජ වැඩ පිළිබඳ මේ වන විට ලෝකයේ විද්වතුන් අතර තියෙන විවිධ අදහස් වල සාරාංශයක් සාකච්ඡා කරන්න. ඊන් අනතුරුව ක්‍රමානුකූල අපේ මාතෘකාව වන බෞද්ධ සමාජ වැඩ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ සාකච්ඡාවකට ගිහිලා ඊට පොදුවේ අපි එකතු වෙලා සංවාදාත්මක සාකච්ඡාවකට යන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ මේ සාකච්ඡාවේ විද්වත් කතිකාවේ ලර්නින් අවුට්කම් එක සහභාගී වන්නන්ට විශේෂයෙන්ම සාකච්ඡා අවසන් වෙනකොට අවබෝධයක් ඇති වෙන්න අවශ්‍ය කරනවා. ඇත්තටම කුමක්ද මේ බටහිර සමාජ වැඩ කියන්නේ කුමක්ද? එතකොට ඒක අපි කොහොමද බෞද්ධ සමාජ වැඩ හැටියට වෙන් කළ හඳුනාගන්නේ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇතිවීම තමයි අපේ සාකච්ඡාවේ අරමුණ වන්නේ. බටහිර වෘත්තීය සමාජ වැඩ පිළිබඳව හැඳින්වීමේදී අපි හැම කෙනෙකුටම තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඇත්තට කුමක්ද මේ social work එහෙම නැත්නම් සමාජ වැඩ කියලා කියන්නේ කුමක්ද කියන කාරණාව. විශේෂයෙන්ම සමාජ වැඩ social work කියන ඉංග්‍රීසි වචනයට අපේ ලංකාවේ දැනට පාවිච්චි කරනවා සමාජ වැඩ කියන සිංහල පරිවර්තනය. ඒ පිළිබඳ විවිධ සංවාද පවතිනවා. සමහර අය ඒක සිංහලට පරිවර්තනය කරගන්නවා බෞද්ධ සමාජ කාර්යවේදය කියලා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය ධනපාල මැතිතුමා සමාජාභිවර්ධන කාර්ය ප්‍රවේශය කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම මහාචාර්ය පෙරදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය මීඝා කුඹුර මැතිතුමා සමාජ වැඩ යන්නට social work කියන වචනයට සමාජ වැඩ කියන අර්ථය දීලා ශබ්දකෝෂයේ බෞද්ධ වැඩ සමාජ වැඩ ශබ්දකෝෂයේ
38 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙන සමාජ වැඩ කියලා. ඒ පිළිබඳ සංවාදයක් පවතිනවා. ඒතර ඇත්තටම සමාජ වැඩ යනු කුමක්ද කියලා අහන ප්‍රශ්නයට උත්තර දීම හරි අපහසුයි. අද ලෝකයේ සමාජ වැඩ ප්‍රොෆෙෂනල් සෝෂල් වර්ක් වෘත්තියේ ඉන්න මහාචාර්යවරයෙක්ගෙන් අහුවොත් සමාජ වැඩ යනු කුමක්ද කියලා නිශ්චිත උත්තරයක් සපයන්න අමාරුයි. ඒකට හේතුව සමාජ වැඩ කියලා කියන්නේ මේක කලාවක් එහෙම නැත්නම් සමහර අය කියන social work is a art සමාජ වැඩ කියලා කියන්නේ කලාවක් කියලා. ඒ නිසා මේ කලාව කියන එක අපිට ඕන විදියට අපිට අවශ්‍ය විදියට නම්‍යශීලී විදියට නිර්මාණශීලීව අපිට විවිධ අදහස් විවිධ සංස්කෘතීන්ට අනුව විවේචනය කරන්න සංවර්ධනය කරන්න දියුණු කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ලෝකේ දැනට සමාජ වැඩ ලෝකයේ සමාජ වැඩ උගන්වන ආයතන විශ්වවිද්‍යාල ඒකාබද්ධව පිහිටවාගෙන තිබෙනවා ජාත්‍යන්තර සමාජ වැඩ සංවිධානයේ International Federation of Social Work IASW කියලා අපි කියනවා. ඒ වගේම International Association of School of Social Work කියලා දැන් ලෝකයේ රටවල් 121ක එකතු වෙලා පිහිටවගත් සංවිධානයක් තියෙනවා. ඒ සංවිධාන දෙකම එකතු වෙලා අවුරුදු 4කට සැරයක් නිර්වචනයක් ගේනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා ඒකේ සාරාංශය හැටියට social work is a practice based profession. අතර සමාජ වැඩ කියලා කියන්නේ මේ පරිචය ක්‍රමවේදයක්. ප්‍රායෝගිකව මිනිසුන් සමග වැඩ කරන වෘත්තියක් හැටියට තමයි සාකච්ඡා කරන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් නීතිඥ වෘත්තිය, වෛද්‍ය වෘත්තිය සහ සමාන වෘත්තීමේ පිළිගැනීමක් අද මේ වෙන විට ලෝකයේ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි දියුණු රටවල් වල ඒ වගේම සිංගප්පූරු ආසියාවට එනකොට සිංගප්පූරු ඒ වගේම ජපානයේ දැනට රජයේ පිළිගත් ලයිසන් එකක් ඒගොල්ලන්ට දීලා තියෙනවා ඒගොල්ලන්ගේ පරිචය සඳහා. ඒ නිසා ලෝකයෙන් මේ වෙන විට පිළිගන්නවා සමාජ වැඩ කියලා කියන්නේ පරිචයමය වෘත්තීය ප්‍රවේශයක් ක්‍රමවේදයක් කියලා. මේකෙන් බලාපොරොත්තු වෙනවා promote social change, development, cohesion and the empowerment of people and communities. ප්‍රජාව ගත්තම ඒ වගේම පෞද්ගලික මිනිසුන් සමාජ කණ්ඩායම් බලගැන්වීම, ඒ වගේම සමාජ වෙනසියාවක් ඇති කිරීම, ඒ වගේම සමාජ සංවර්ධනය සිද්ධ කිරීම, ජාතීන් අතර සමාජ අතර පුද්ගලයන් අතර ඒකාබද්ධතාවය දියුණු කිරීම, අවසානයේ ප්‍රජාව බලගැන්වීම සමාජ වැඩ කියලා ලෝකේ පිළිගත් නිර්වචනයක් දැනට පවතිනවා. ඒ වගේම social work practice involve the understandings of human development, behavior and the social, economic and cultural situation and the interactions. ඒ කියන්නේ තෙන්දී අපි සාකච්ඡා කරනවා මේ සමාජ වැඩ කියලා කියන්නේ මේක පරිචය ක්‍රමයක්, ප්‍රායෝගික ක්‍රමවේදයක් වගේම බලාපොරොත්තු වෙනවා සහ සිද්ධ කරන ලබනවා මිනිසුන්ගේ සංවර්ධනය, ඒ වගේම මිනිසුන්ගේ හැසිරීම් රටාවන් වෙනස් කරමින් ඒවා තේරුම් ගනිමින් මිනිස් චර්යාවන් තේරුම් ගනිමින් ඒ මිනිසුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කරන ආයතනගත ක්‍රමවේදයක් බවට සමාජ වැඩ පත් වෙලා තියෙනවා. ඒ වගේම සාකච්ඡා කරනවා social work is a profession that help people with problem by developing their strength to find solution. Social work is a helping profession. ඊටාම කෙටියෙන් කියනවා නම් සමාජ වැඩ කියලා කියන්නේ මිනිසුන්ට උදව් කරන වෘත්තීමය ක්‍රමවේදයක්. සමාජ වැඩ කියලා කියන්නේ ක්‍රමවේදයක්. Social work is a helping profession. උදව් කිරීමේ ක්‍රමවේදයක් වෘත්තියක් බවට අපිට කෙටියෙන් සරලව හඳුනා ගන්න පුළුවන්. ඒක තවත් සරල කරනවා නම් ඇත්තටම සමාජ වැඩ කියලා කියන්නේ සමාජ සේවය, සමාජ සුබ සාධනය, ඒ වගේම සමාජ සංවර්ධනය කියන මේ සංකල්ප තුනට වෙන් වූ වෙනස් පරිචය ක්‍රමයක් සමාජ වැඩ කියලා කියන්නේ. සමහර අය හිතනවා සමාජ වැඩ කියලා කියන්නේ සමාජ සේවය, සමාජ සේවයෙන් වෙනස් වෙනවා. සමහර අය හිතනවා සමාජ වැඩ කියලා කියන්නේ සමාජ සුබ සාධනය කියලා. සුබ සාධනයෙන් වෙනස් වෙන මේක පරිචය ක්‍රමයක්.
සමාජ වැඩ කියලා කියන්නේ. මිනිසුන්ට ස්වයංව නැගී සිටීම සඳහා මිනිසු සමග එක්ව වැඩ කරන ක්‍රමවේදයක් තමයි සමාජ වැඩ කියලා කියන්නේ. ඇත්තට මේ ප්‍රවේශය ආරම්භ වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ විශේෂයෙන්ම ඇමරිකාවේ පල්ලිය තමයි මුල් වෙන්නේ මේ වෘත්තීය සංවර්ධනය සඳහා. ලෝකේ පළවෙනි වතාවට සමාජ වැඩ ආරම්භ වන්නේ එංගලන්තයේ. නමුත් එංගලන්තයේ ආරම්භ වන මේ සමාජ වැඩ ක්‍රමවේදය ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රබල දායකත්වයේ උසුලන්නේ ඇමරිකාව. ඉතින් ඇමරිකාවේ the evolution of social work began with scientific inquiry to philanthropy and social service. මේ සමාජ වැඩ ඇත්තටම ආරම්භ වන්නේ පරිත්‍යාගශීලී උවමනාව මුල් කරගෙන තමයි සමාජ වැඩ ආරම්භ වන්නේ. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පීඩාවටපත් වෙච්ච අපි කියනවා vulnerable group හැටියට විශේෂයෙන්ම කාන්තාවෝ, ඒ වගේම දරුවෝ, ඒ වගේම ආබාධ සහිත ප්‍රජාවේ රැකවරණය සඳහා පීඩාවටපත් වෙලා හිටපු මිනිස්සුන්ට උදව් කිරීම සඳහා philanthropy base එකක් පරිත්‍යාගශීලී ප්‍රවණතාවයකින් උදව් කිරීම සඳහා තමයි මුල්ම ආරම්භක අවස්ථාව හැටියට හමුවන්නේ. people came to ඊට පස්සේ ටික කාලයක් මිනිසුන්ට ආධාර උපකාර කළ පරිත්‍යාග කරගෙන යනකොට තේරෙන්න ගත්තා people came to know that indiscriminate philanthropy and social service had led to increasing number of dependent in society. උදව් කරන්න ගත්තයින් පස්සේ තේරෙන්න ගත්තා මිනිස්සු නිතර යැපෙන්න පටන් ගන්නවා. දැන් පල්ලිය මුල් වෙලා පින්කැට ව්‍යාපාරයක් ආරම්භ කරලා මිනිස්සුන්ට උදව් කරන්න ගත්තා. මිනිස්සු නිතරම උත්සාහ වෙනවා දෙනකම් බලාගෙන ඉන්න. ඒ නිසා සමාජ සේවයෙන් ආරම්භ වෙච්ච මේ ප්‍රවණතාවය මිනිස්සු යැපෙන්නම් බවට පත් කරනවා කියලා තේරුණා. ඒ නිසා කල්පනා කරා මිනිස්සු යැපෙන වෙනුවට මිනිසුන්ම ශක්තිමත් කරන ක්‍රමවේදයකට යා යුතුයි කියලා සංවාදයක් ගොඩනගෙනවා. 1870 දී තමයි පළවෙනි වරට ඇමරිකාවේ මේ කාරණාව පිළිබඳ සංවාදයක් ගොඩනැගෙන්නේ පුද්ගලයෝ දෙන්නෙක් අතර. විශේෂයෙන්ම Reverend Stephens of the Greeting ඒ පල්ලියේ මේ ප්‍රධාන පූජකතුමා සහ ඔහුගේ හිතවත් දානපති ව්‍යාපාරිකයෙක් ස්මිත් මේ දෙන්න එකතු වෙලා ඒ දෙන්න සාකච්ඡා කරනවා අපි කොහොමද මේ පීඩාවට පත් වෙලා ඉන්න අයට උදව් කරන්නේ කියලා ඒගොල්ලෝ ඒ දෙන්නත් එක්ක එකතු වෙලා තරුණ බිස්නස් ව්‍යාපාරික කණ්ඩායම් එකතු වෙලා සාකච්ඡා කරලා සංවිධානාත්මක උදව් කිරීම සඳහා එකතු වෙනවා. ඊට පස්සේ Father Gutin traveled to England and they spent the summer of ඒ වෙනකොට එංගලන්තයේ තිබ්බා charity organisation society කියලා අපි ඒකට කියන පුණ්‍ය සංවිධානයක් COS කියලා charity organisation society එක. ඇමරිකාවේ මේ සංවාදය ඇති වෙන විට එංගලන්තයේ charity organisation society එක ආරම්භ වෙලා තිබුණා. How do you believe climate change affects the already vulnerable population of women and girls in relation to DBV? Notify that women and girls are already in a vulnerable situation. For instance, we know that many girls and women already live in fragile conditions, threatened by war, terrorism, tribal conflicts, and in global south. Galaxy M10 එකෙන් සම්බන්ධ වෙලා ඉන්න කෙනා මයික් එක ඕෆ් කරගන්න. හොඳයි බොහොමත්ම ස්තුතියි. අවසරයි පන්තාන්දරනේ. දැන් අපි සාකච්ඡා කරගෙන ආවේ එංගලන්තයේ සහ ඇමරිකාවේ මේ ඉතිහාස තොරතුරු. ඒ වෙන විට එංගලන්තයේ ආරම්භ වෙලා තිබෙච්ච මේ charity organisation society එක පිළිබඳ අවබෝධයක් තිබුණා. Father SH Gutin. ඔහු මොකද කරේ? ඔහු යනවා එංගලන්තයට ගිහිල්ලා
charity organizing society එකේ කාර්යභාරය පිළිබඳ ඉගෙනගෙන නැවත ඇමරිකාවට එනවා. මේ අතරතුර තව වැදගත් සිද්ධියක් සිද්ධ වෙනවා. 1917 දී මේර් රිච්මන්ඩ් කියන මේ කාන්තාව ලියන පොතක් සෝෂල් ඩයග්නොසිස් කියලා. සමාජ තක්සේරුකරණය කියලා මේ වෙන විට එක අන්තර්ජාලයේ තියෙනවා ඉංග්‍රීසි පොතක්. මේක තමයි වෘත්තීය සමාජ වැඩවල හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙනවා ප්‍රත්‍යේක සමාජ වැඩ ක්‍රමවේදයේ ආරම්භක සමාජිකාව හැටියට මේ රිච්මන්ඩ් ලොකු පිළිගැනීමක් ලෝකයේ තුල තියෙනවා. ඇය එංගලන්තයේ චැරිටි ඕගනයිසේෂන් සොසයිටි එකේ වර්ෂ ගණනාවක් වැඩ කරලා දුප්පතුන් සමග වැඩ කරලා මිනිසුන් සමග වැඩ කරලා ලබාගත් අත්දැකීම් පදනම් කරගෙන තමයි අය මේ සෝෂල් ඩයග්නොසිස් කියන පොත ලියන්නේ. ඒ පොතේ සම්පූර්ණම සාකච්ඡාවක් වෙන්නේ කේස් ස්ටඩි එකක පුද්ගලයෝ සමග වැඩ කරලා ලබාගත් අත්දැකීම්. ඒ අත්දැකීම් පදනම් කරගෙන අය විවිධ අප්‍රෝචස් ක්‍රමවේද ඒ වගේම මිනිසු සමග වැඩ කරන අවශ්‍ය කරන ටෙක්නික්ස් ටූල්ස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඉතිහාසය ගැන සාකච්ඡා කරන ඉතාම වැදගත් සංදිස්ථානයක් වෙනවා සෝෂල් ඩයග්නොසිස් කියන පොතේ 1917 දී තමයි මේක පළ කරන්නේ. ඒ වගේම 1928 වෙනකොට ලෝකේ රටවල් කීපයක ව්‍යාප්ත වෙච්ච මේ වෘත්තීය සමාජ වැඩ කරු එකතු වෙලා පළවෙනි ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එක පවත්වනවා 1928 ජූලි 8-13 අතර පළවෙනි ජාත්‍යන්තර සමාජ වැඩ පිළිබඳ සම්මන්ත්‍රණය පවත්වනවා. මෙන්න මේක තමයි සමාජ වෘත්තීය සමාජ වැඩවල හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වන්නේ. ඒ වන තෙක් සමාජ වැඩ සමාජ සේවයේ පැත්තට නැඹුරු වෙලා විශේෂයෙන්ම ආගමික ඉගැන්වීම් වල කතා කරන පරාර්ථ චර්යාව පදනම් කරගෙන අනිත්යට උදව් කිරීම අරමුණු කරගෙන වෘත්තීයම පුණ්‍ය පරමාර්ථයෙන් සිද්ධ කරගෙන ආපු මේ ක්‍රමවේදයට ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනික වටිනාකමක් දීලා වෘත්තීය මට්ටමට දියුණු වීමේ අඩිතාලම වැටෙන 1928 දී. දැන් මේ ලෝකයේ ව්‍යාප්ත වෙලා යන සමාජ වැඩ වෘත්තීය 1952 වෙනකොට ලංකාවට එනවා. පළවෙනිම ආසියාවේම පළවෙනි සමාජ වැඩ පාසල ආරම්භ වන්නේ 1936 ඉන්දියාවේ. ඉන්දියාවේ මුම්බායි වල තමයි පළවෙනි සමාජ වැඩ ආයතනය ආරම්භ වන්නේ ආසියාවේ. ආසියාවෙන් තමයි ඉන්දියාවෙන් තමයි ආසියාව පුරාම ආසියාතික රටවල සමාජ වැඩ ව්‍යාප්ත වීම ආරම්භ වන්නේ. 1952 දී ලංකාවට සමාජ වැඩ වෘත්තීය පැමිණෙනවා. ඒ වෙනකොට ඉන්දියාවේ දිල්ලි ස්කූල් ඔෆ් සෝෂල් වර්ක් ආයතනයේ අධ්‍යක්ෂ හැටියට කටයුතු කරපු අධ්‍යක්ෂවරිය හැටියට කටයුතු කරපු ඩොරති මොසෙස් මහත්මිය ලංකාවට පැමිණෙනවා. ලංකාවේ සමාජ වැඩ පාඨමාලා සංවර්ධනය සඳහා. මෙතෙන්දී මම කියන්න උත්සාහ කරන්නේ එංගලන්තයෙන් ආරම්භ වෙලා ඇමරිකාවට ගිහිල්ලා ඊට පස්සේ ඇමරිකාවෙන් ආසියාවේ ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවෙන් ලංකාව දකුණු ආසියාව ඒ වගේම ඊස්ට් ඒෂියා මේ පළාත්වල ව්‍යාප්ත වෙන මේ සමාජ වැඩ වෘත්තීය මිෂනාරි පදනමකින් තමයි ව්‍යාප්ත වුණේ ලෝකේ පුරාම. මොකද පල්ලියේ මුල් වෙලා පල්ලියේ අධ්‍යක්ීම් පදනම් කරගෙන ආරම්භ කරපු මේ වෘත්තීය ලෝකේ රටවල් වලට ව්‍යාප්ත වීමේදී එහි පදනම ඒ විදිහටම තිබුණා. ලංකාවත් ඒ වෘත්තීය ඒ විදිහටම පිළිඅරගෙන ඒ බටහිර නැඹුරුතාවයේ යුත් ක්‍රමවේද විනාශ නොකර ලංකාවට ගලපන්න උත්සාහ කරා. ඒ වගේම තමයි ලෝකයේ හැම රටක්ම උත්සාහ කරා පළමුවෙන්
ඒ බටහිර මුල් බැසගත් අපි කියන්නේ වෙස්ටර්න් රූටර් ප්‍රොෆෙෂනල් සෝෂල් වර්ක් ඒ ආකාරයටම ඒ තමන්ගේ රටවල් වල ව්‍යාප්ත කරන්න උත්සාහ කරා. නමුත් පසු කාලීනව ඒගොල්ලන්ට තේරුණා ඒ කළ නොහැකි කියලා. ඇයි එහෙම වෙන්නේ? Why is Western rooted social work difficult to cultivate in Sri Lanka? ඇත්තටම ලංකාවේ බටහිර වෘත්තීය සමාජ වැඩ රෝපණය කිරීම එහෙම නැත්නම් ලංකාව තුළ ව්‍යාප්ත කිරීම අපහසු වුණේ ඇයි? ඒ පිළිබඳ මගේ පරීක්ෂණයකදී මම අධ්‍යයනයේදී මම හඳුනාගත්ත ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. Influence of cultural ideology ලංකාවේ සංස්කෘතිමය බලපෑම එකක්. අනිත් එක තමයි lack of recognition ලංකාවේ පිළිගැනීමක් නොමැතිවීම මේ වෘත්තියට පිළිගැනීමක් නොමැතිවීම. religious ideology ලංකාවේ ආගමික පදනම එක කාරණාවක්. ඊළඟ කාරණාව the influence of secularization වෘත්තීය සමාජ වැඩ ආරම්භ වන්නේ පරිත්‍යාගයේ මුල් කරගෙන මිනිසුන්ට උදව් කිරීම සඳහා. නමුත් වෘත්තීය මට්ටමට එනකොට මේක ලෞකික පැත්තට බර වෙන්න පටන් ගත්තා. මුදල් උපයන පැත්තට නැඹුරු වෙන්න පටන් ගත්තා. ඒකත් එක කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මීට වඩා කරුණු තියෙන්න පුළුවන්. නමුත් මගේ අධ්‍යයනය තුළ මම ප්‍රධාන වශයෙන් හඳුනාගත්ත කාරණා හතරක්. influence of culture එහෙනම් අපේ ලංකාව උදාහරණයක් හැටියට ලංකාව ගත්තම ලංකාවේ සමාජ සේවකයයි සමාජ වැඩකරුවෙකුගේ වෘත්තීය සේවාව වෙන් කළ හඳුනා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි religious ideology. අපේ ලංකාවේ පුණ්‍ය පරමාර්ථය විශේෂයෙන්ම බුදුදහම තුලින් උගන්වලා තියෙන මේ දාන සංකල්පයත් එක්ක මිනිස්සු නිතරම පුරුදු වෙලා තියෙනවා හදිසියක් ආපදාවක් කරදරයක් සිදුවෙන හැම අවස්ථාවකම පරිත්‍යාග කරන උදව් කරන්න පෙළඹෙලා තියෙනවා. ඒ නිසා සමාජ වැඩකරුවගේ කාර්යභාරය සිද්ධ කරන්න යන හැම අවස්ථාවකම ඒ මිනිසු පිළි නොගන්න තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ සිතන ආකාරය, මිනිසු සිතන විදිය. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ පරාර්ථය මුල් කරගෙන. ඒතර පරාර්ථය මුල් කරගෙන ගොඩනැගිච්ච අපේ වගේ සමාජයක බටහිර වෘත්තීය සමාජ වැඩ ඒ විදියටම රෝපණය කිරීම අපහසුයි. ඒක මම අවුරුදු 18ක් ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට කටයුතු කිරීම සහ පරීක්ෂකයෙක් හැටියට කටයුතු කිරීම සහ ඉන්දියාවේ අධ්‍යාපනය තුළ මට තේරිච්ච දේ තමයි බටහිර වෘත්තීය සමාජ වැඩ අපි වෙනස් කරගත යුතුයි අපේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට කියන සංකල්පය. දැන් ඉන්දියාවේ මේ වෙනකොට සර්වෝදය මූවමන්ට් කියලා මහත්මා ගාන්ධිගේ අදහස් ඒ වගේ විශේෂයෙන්ම ಭಾರತೀಯ කරා සෝෂල් වර්ක් කියලා ඉන්දිය සමාජ වැඩ කියලා දැන් ඒගොල්ලෝ උත්සාහ කරන අලුත් සංකල්පයක් හඳුන්වලා ඉන්දියාවට මාවේනික වෙච්ච සමාජ වැඩ ප්‍රවේශයක් හඳුනා ගන්න. ඒතර අපිට ලංකාවට තනියෙන් පවතින ක්‍රමයක් නේද ලංකාවටත් අවශ්‍ය වෙන අපිටම වෙන් වූ ක්‍රමවේදයක් හඳුනා ගන්න. එහෙම නැත්නම් පැවැත්මක් නැති වෙනවා. ඒ නිසා different views on social work. ඒ නිසා මේ සමාජ වැඩ පිළිබඳ ලෝකයේ පරීක්ෂණ කෘති කියාගෙන යනකොට අපිට විවිධ අදහස් හමු වෙනවා. සමහර අය කියනවා the social work foundation is built on the missionary basics. සමහර අය කියනවා මේ සමාජ වැඩ වෘත්තීය පදනම ආරම්භ වන්නේ මිෂනාරි අධ්‍යාපනය සහ මිෂනාරි ඉගැන්වීම පදනම් කරගෙන කියලා. සමහර අය සමහර රටවල් එය පිළිගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද මේ මිෂනාරි අධ්‍යාපනයේ ක්‍රමයක් එක්ක සහ අද ලෝකයේ ධනවතුන් බලවතුන් විවිධ ජාත්‍යන්තර සංවිධාන ගොඩනගාගෙන ඒ මුදල් යොදවමින් ලෝකයේ සමහර රටවල් වලට ප්‍රවේශ වෙන මාර්ගයක් හැටියට සෝෂල් වර්ක් වෘත්තීය හඳුනගෙන තියෙනවා. උදාහරණයක් හැටියට දකුණු ආසියාවේ දැඩි බෞද්ධ මූලධර්ම සහ බෞද්ධ ප්‍රතිපත්ති මත ගොඩනැගිලා තියෙන රටක් වන භූතානය 2018 තමයි පළවෙනියට භූතානය තුළ බටහිර සමාජ වැඩ ආරම්භ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය තිබ්බේ. සම්මන්ත්‍රණයට මම සම්බන්ධ වුණා. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ විෂය නිර්දේශ සංවර්ධනය සඳහා යුනිසෙෆ් ආයතනයේ විශාල මුදල් පොම්ප කරන්න පටන් ගත්තා.
බෞද්ධ මුහුණුවරකින් අලුත් සංකල්පයක් ගොඩනගනවා වෙනුවට ඒගොල්ලෝගේ විෂය නිර්දේශ තුළ වැඩිපුර බටහිර ආభాසය තමයි අද වෙනකොට දකින්න තියෙන්නේ. ඒක අපි දැන් අධ්‍යයන තුලින් හඳුනගෙන තියෙනවා. ඒ නිසා විවිධ විද්වතුන් සාකච්ඡා කරනවා මේ මිෂනරි අධ්‍යාපනය ක්‍රමයේ ලෝකයේ තුල දුප්පත් රටවල් වලට අරගෙන යන්න මේ වෘත්තීය සමාජ වැඩ ප්‍රවේශයක් මාර්ගයක් හැටියට අරගෙන තියෙනවා කියලා. ඒක විද්වත් සාකච්ඡාවල කොටසක්. ඒ වගේම social work should be tailored to the culture of each country. සමහර අය කියනවා මේ වෘත්තීය සමාජ වැඩ අපි අපේ ඒ රටවල් වලටම ගැලපෙන ක්‍රමයක් හැටියටම ඇති කරගත යුතුයි කියලා. අපේ සංස්කෘතිය සමග ගලපගත යුතුයි කියලා සංවාදයක් තියෙනවා. Instead of the Western ideology, the traditional indigenous methods of social work should also be identified in the particular country. ඒ වගේම තව කාරණා තමයි වැදගත් කාරණාවක්. විශේෂයෙන්ම ජපානයේ මේ වෙන විට මූලිකත්වය අරගෙන ඒගොල්ලෝ ජපානය, වියට්නාමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, මොංගෝලියාව, මියන්මාරය, ලාෝසය කියන බෞද්ධ රටවල් 7ක් එක්ක විශාල පරීක්ෂණ සිද්ධ කරගෙන නායකත්වය අරගෙන ඒගොල්ලෝ උත්සාහ කරනවා බටහිර වෘත්තීය සමාජ වැඩ වෙනුවටම බෞද්ධ සමාජ වැඩ මුහුණුවරකින්. නමුත් ඔවුන් බෞද්ධ කියන කොටස ඇතුල් කරන්නේ එහෙම වුණොත් එහෙම අර එක පැත්තක් ගන්න ඒගොල්ලෝ කියන්නේ ඉන්ඩිජිනස් සෝෂල් වර්ක් කියලා. අපි කියන්නේ පාරම්පරික සමාජ වැඩ එහෙම නැත්නම් දේශීය සමාජ වැඩ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරන පරීක්ෂණ මේ වෙන විට ලෝකයේ බෞද්ධ රටවල් 7ක සිදු කරමින් පවතිනවා. ඒව තමයි දැනට බටහිර සමාජ වැඩ පිළිබඳ අපිට දකින්න අහන්න තිබෙන විවිධ පරීක්ෂණ කෘතිවල දකින්න තියෙන කාරණා. ඊට පස්සේ දැන් අපිට පදනම වැටෙනවා විශේෂයෙන්ම අපිටම ආවේනික ක්‍රමවේදයක් අපි හඳුනාගත්ත යුතුයි කියන කාරණාව. The concept of Buddhist social work. ඒතර බෞද්ධ සමාජ වැඩ සංකල්පය අපිට ගලප ගන්න පුළුවන් ද මෙන්න මේ කියන සන්දර්භය තුල කියන කාරණාව අපිට වැදගත් අදහසක් එනවා. දැන් සතියකට දෙකකට උඩදී මම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය වව්වේ ධම්මරක්කිත පණිත හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන උන්වහන්සේ මට මතක් කරේ අතර උන්වහන්සේ මගේ ගුරුවරේ උන්වහන්සේ මට මතක් කරේ සෝමානන්ද අපි එකතු වෙලා අපිටම ආවේනික වෙච්ච ක්‍රමවේදයක් ගැන අපි හිතමු. අපේ බෞද්ධ මූලධර්ම වලට ගැලපෙන මිනිස්සු සමග වැඩ කරන මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද තියෙන්නේ කියලා ඒ පැත්තට එක්කින්දි මම තේරුම් ගත්තා මේ වෘත්තීය සමාජ වැඩ පිළිබඳ අවබෝධයක් තියෙන අය වගේම වෘත්තීය සමාජ වැඩ පිළිබඳ අවබෝධයක් නැති අය අතර උනත් යම්කිසි මතයක් ඒගොල්ලන්ගේ සංකල්පයක් ගොඩනැගිලා තිබෙනවා මේ පවතින ක්‍රමවේදයට අපි අලුත් ප්‍රවේශයක් ඔස්සේ ප්‍රවේශ වීම වැදගත් කියලා. මම ඒක තමයි ඒ අවස්ථාවේ මගේ ඔළුවට ගත කාරණාව. The foundation of Buddhist social work is the Buddhist philosophy based on altruism. Buddhist social work is a newborn term to Western professional social work. සමහර අය කියනවා it can be used to alternative to the field of social work. සමහර අය කියනවා මේ බෞද්ධ සමාජ වැඩ කියලා කියන්නේ අලුතෙන් ආරම්භ වෙච්ච සංකල්පයක්. මේ සංකල්පය ආරම්භ වෙන්නේ 2014 වර්ෂයේ ඉන්දියාවේ ජපානයේ සුකුතුකු විශ්වවිද්‍යාලයේ මුල් වෙනවා. නමුත් මෙහි ආරම්භක සංවාදයේ ආරම්භ කරන මහාචාර්යවරයා තමයි මහාචාර්ය තක්සුරු අකිමොටෝ. ඔහු ඉන්දියාවේ ජපානයේ අධ්‍යාපනය ලැබලා ඉන්දියාවේ සේවය කරලා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේදී බටහිර වෘත්තීය සමාජ වැඩ ගැන ඉගෙනගෙන නැවත ජපානයට ඇවිල්ලා ජපානයේ සමාජ වැඩ ප්‍රචලිත කිරීමට විශාල කාර්යභාරයක් කරලා අවසානයේ ඔහු අපාස්වේ කියන ආයතනය අපාස්වේ කියලා කියන්නේ Asia Pacific Association of Social Work Educators කියන අපාස්වේ කියන සංවිධානය ගොඩනගාගෙන තියෙන්නේ ආසියාවේ සියලුම රටවල් එකතු කරලා වෘත්තීය සමාජ වැඩ වෘත්තීය සංගම් එකතු කරලා ගොඩනගාගත්ත සංවිධානය. එහි සභාපතිවරයා හැටියට ඔහු වර්ෂ 3ක් සේවය කරා.
ඉතින් ඔහුගේ සේවයේ කාලය තුල 2014 වර්ෂයේදී ඔහු මේ බුද්ධිස්ට් සෝෂල් වර්ක් කියන සංකල්පය බෞද්ධ සමාජ වැඩ කියන සංකල්පය එළියට දාලා විශේෂයෙන්ම ආසියාව තුල ලොකු සංවාදයක් ගොඩනගන්න ප්‍රබල චරිතයක් බවට පත් වුණා. ඔහු විශාල කෘති සංඛ්‍යාවක් පරිශ්‍රණ සංඛ්‍යාවක් සිද්ධ කරලා විශාල බෞද්ධ සමාජ වැඩ ප්‍රචලිත කිරීම සඳහා ප්‍රගමනය සඳහා විශාල කාර්යභාරයක් කරපු පුද්ගලයෙක්. ඔහු අපේ විශ්වවිද්‍යාලයට 2018 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයටත් ආවා. ඇවිල්ලා ඒ වෙන විට මහෝපාද්‍යයන් වහන්සේ මහාචාර්ය ගල්ලැලි සුමනසිරි නායක හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන්න යෙදුණා. ඔහුට විශාල ඕනෑකමක් අවශ්‍යතාවයක් තිබෙනවා මේ බෞද්ධ සමාජ වැඩ බෞද්ධ රටවල් වල ප්‍රචලිත කරලා අපි කොහොමද මිනිස්සු සමග වැඩ කරන්නේ කියන සංවාදය ගොඩනගා ගැනීම සඳහා. ඔහු තමයි 2018 මේ අලුත් මොඩල් එකක් ඉදිරිපත් කරනවා ප්‍රොෆෙසර් තක්සුරු අකිමොටෝ 2014 වර්ෂ ඔහු මගේ නිබන්ධනය මගේ ආචාර්ය උපාධියේ මගේ සුපර්වයිසර් අධීක්ෂකවරයා ඔහු හඳුන්වා දෙනවා ABC model to identify the difference between western rooted social work and Buddhist social work. ඔහු කියන්න උත්සාහ කරා ගොඩාක් උත්සාහ කරා මිනිස්සුන්ට තේරුම් කළ දෙන්න මොකද්ද මේ බෞද්ධ ඒ කියන්නේ බටහිර සමාජයේ වැඩ වලින් අපි කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ඔහු තනියෙන් කල්පනා කරලා ඊටම සරල මොඩල් එකක් ආකෘතියක් හඳුනලා දීලා තිනවා අපිට මේ වෙන් කරලා හඳුනා ගැනීම. ඒකට ඔහු නම් කළ තියෙනවා ABC මොඩල් කියලා. ඉතින් ABC මොඩල් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. ABC මොඩල් එකේ ආකෘතියේ ඔහු ඒ කියලා විස්තර කරනවා copy of methods and activities practiced in western countries. ඒ කියලා කියන්නේ අපිට ලෝකයේ ඕන රටක සමාජ වැඩ ප්‍රචලිත කරන්න පුළුවන්. නමුත් ඔහු කෙලින්ම ආభాසය ලබා ගන්නවා එහෙම නැත්නම් කොපි කර ගන්නවා වෙස්ටර්න් ආකෘතිය. දැන් විශේෂයෙන්ම ලංකාවේ 1952 ආරම්භ කරපු විදිහටම බටහිර වෘත්තීය සමාජ වැඩ කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ රටවල් වල වෘත්තීය සමාජ වැඩ ආරම්භ කරනවා. එතකොට ඔහු ඒකට කියනවා ඒ මොඩල් එක කියලා. ඒ වගේම ඔහුගේ අත්දැකීම් තුළ ඔහු දකින්න සමහර රටවල් වලට යනකොට indigenize the model using the Buddhist value and or method culture relevant to model. ඔහුට තේරුම් ගත්තා බෞද්ධ රටවල් වල සංචාරය කරනකොට මිනිස්සු සමග සංවාද කරනකොට පරිශ්‍රණ කරනකොට ඔහුට තේරුණා සමහර බෞද්ධ රටවල් වල සමාජ වැඩ වෙස්ටර්න් ආකෘතියක් තියෙනවා. නමුත් ඒ රටවල් වල ආකෘතිනුත් එකතු කරගත්ත ක්‍රමවේදයක් හැටියට සමාජ වැඩ විෂය නිර්දේශ සංවර්ධනය කරගෙන තියෙනවා. ඒකට ඔහු කියනවා B මොඩල් එක කියලා ආකෘතිය. C ආකෘතිය කියලා කියන්නේ ඔහු කියනවා මොඩල් C බුද්ධි සෝෂල් වර්ක්. ඔහු කියනවා මේ තුන්වෙනි ආකෘතිය කියලා කියන්නේ බටහිර ආකෘතියත් අමතක කරලා බටහිර ආකෘතියයි ඒ වගේම ඒ රටවල වල පවතින සංස්කෘතියෙන් මිස් කරලා හදාගත්ත ප්‍රවේශයක් අමතක කළා. ඇයි අපිට බැරි බෞද්ධම ප්‍රවේශයක් හඳුනා ගන්න කියලා ඔහු C කියන මොඩල් එක හඳුන්වලා තියෙනවා. නමුත් ඔහුගේ දැනට තියෙන පරිශ්‍රණ සහ ඔහුගේ තියෙන අදහස් දිහා බලනකොට ඔහු දැනට ඉන්නේ B කියන මොඩල් එක. ඒ කියන්නේ මැද තමයි ඉන්නේ. ඒ වගේ මගේ අධ්‍යයනය තුලත් මම හඳුනාගත්තා අපි දැනට දියුණු වෙමින් පවතින නිසා B කියන තත්වයේ තමයි අපිට ඉන්න වෙන්නේ. ඒකට හේතුව තමයි බටහිර ආකෘතිය අමතක කරලා අපිටම අනන්‍යයට බෞද්ධ ආකෘතියක් ගොඩනැගීම අපහසු වෙනවා. ඒකට හේතුව මගේ පරිශ්‍රණයේ මම බැලුවා සූත්‍ර පිටකයේ සම්පූර්ණ විග්‍රහ කරලා එළියට අරගන්න පුළුවන් මොනවද සමාජ වැඩ වල සාකච්ඡා කරන සංකල්ප වලට අමතරව ක්‍රමවේද මොනවද තියෙන්නේ කියලා. ඉතින් එළියට ගත්ත ක්‍රමවේද දිහා බලනකොටම අපිටම අනන්‍ය වෙච්ච ක්‍රමවේදයක් ගොඩනගන්න තව සෑහෙන කාලයක් අපිට යයි. ඒකට හේතුව තමයි අපි ලංකාව තුළ
ඉතා ගැඹුරු පරිශ්‍රණ වලට අපිට යන්න වෙනවා. ලංකාවේ ආදිවාසී ප්‍රජාව අතරට ගිහිල්ලා ඒගොල්ලෝ දැනට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැටලුවට විසඳුම් සොයාගන්න ඔවුන් පාවිච්චි කරන ක්‍රමවේද, ඒ වගේම අපේ ලංකාවේ වයසක ආච්චිලා සීයලා ළඟට ගිහිල්ලා අපිට සොයන්න වෙනවා ඉතිහාසයේ ලංකාවේ තිබිච්ච ක්‍රමවේද, උදාහරණයක් ඇරෙන්න ගන්සභා වැනි ක්‍රමවේදවලදී පාවිච්චි කරේ මොනවද කියලා එහි තියෙන බෞද්ධ මුහුණුවර අපිට වෙනම එළියට ගන්න වෙනවා. සූත්‍ර පිටකයේ පරිශීලනය තුළින් මට තේරුණේ බුදුහාමුදුරන්ගේ මිනිසු සමග වැඩ කිරීමේ ප්‍රවේශය තුළ සමාජ වැඩ වලදී අපි මිනිස්සු වෙනස් කිරීමට ගන්න විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම ශිල්ප හඳුනා ගැනීමට අපහසු වුණා. නමුත් බෞද්ධ සමාජ වැඩ ආකෘතියක් ගොඩනගන්න අවශ්‍ය කරන පදනම, එහි ගුණාංග ප්‍රවේශය, සාර ධර්ම, ආචාර ධර්ම, කුසලතා සංවර්ධනයට අවශ්‍ය කරන ඉගෙනුම් රාශියක් සූත්‍ර 444ක් මේ වෙන විට මම හඳුනගෙන තියෙනවා. අපිට ඒව භාවිතා කරන්න පුළුවන් ඉදිරියේදී බෞද්ධ සමාජ වැඩ වෙන්ම යනකොට. නමුත් අපිට දැනට තියෙන පරිශ්‍රණවල දත්ත පදනම් කරගෙන අපිට B ආකෘතිය තුල සංවර්ධනය කරන්න ඉඩකඩ දැනට තිබෙනවා. Is it possible to identify social work approach through Buddhism? ඇත්තටම බෞද්ධ ඉගැන්වීම් විතරක් පදනම් කරගෙන අපිට පුළුවන් ද බෞද්ධ සමාජ වැඩ ප්‍රවේශයක් හඳුනා ගන්න. ඊටම සරලව සූත්‍ර පිටකයේ කර්ම කීපයට අවධානය යොමු කරනකොට බුදුහාමුදුරුවන්ගේ වචනයෙන්ම පරත්තම් පටිපජ්ජත බුදුහාමුදුරුවෝ කියන work for others well being or welfare, අනිත් අයගේ සුබ සාධනය සඳහා කටයුතු කරන්න. නමුත් බුදුහාමුදුරුවෝ නිතරම පුද්ගලයා පොළඹවනවා පෞද්ගලික අභිමතාර්ථ සාධනය සඳහා. එතකොට පෞද්ගලික අභිමතාර්ථ සාධනය සඳහා අරමුණ කරා ගමන් කරන පුද්ගලයාට බුදුහාමුදුරුවෝ විවෘත මාර්ගය සකසලා තියෙනවා අනිත්‍යයට උදව් කරගෙන යන්න උදව් කරන්න කියන අවස්ථා ලබා දීලා තියෙනවා. පරත්තම් පටිපා අනුන්ගේ යහපත සඳහා කටයුතු කරන්න. ඒ වගේම බුද්ධ has explained එක තැනක බුදුහාමුදුරුවෝ කියනවා වස්සකාර සූත්‍රයේ I am practicing for the welfare and happiness of many people. බුදුහාමුදුරුවෝ කියනවා මම මිනිසුන්ගේ සුබ සාධනය සහ මිනිසුන්ගේ සතුට සඳහා මම ගොඩක් වැඩ කරනවා කියලා. ඒ සංකල්පය තුළ welfare කියන මේ සුබ සාධනය කියුවන් පස්සේ අපිට විවිධ පැති ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරන්ගේ පළවෙනි අවවාදයේ භික්ෂුන් වහන්සේට ලබා දෙනවා go for bhikkhus for the good of the many for the happiness of the many people. බුදුහාමුදුරුවෝ කියනවා භික්ෂුන් වහන්සේට අවවාද කරනවා බහුජන හිතයි බොහෝ දෙනාගේ හිතසුව පිණිස පරාර්ථ චාර්යාවේ හැසිරෙන්න, ගමන් කරන්න, අවවාද කරන්න මිනිසුන්ට. ඒ වගේ ලොකු පෙළඹවීමක් බුදුහාමුදුරුවෝ ලබා දෙන්න අපිට මහා වග්ගපාළියේ විනය පිටකයේදී අපිට ඒ කාරණාව හමු වෙනවා. ඉතින් බුදුදහම තුල ලොකු අවකාශයක් ප්‍රවේශයක් තිබෙනවා. බෞද්ධ සමාජ වැඩම වෙන් වූ ප්‍රවේශයක් හඳුනා ගන්නත් අපිට පුළුවන්. නමුත් ඒ සඳහා අපිට තව පරීක්ෂණ ගොඩාක් සිද්ධ කරන්න වෙනවා, ගැඹුරින් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. අපි කොහොමද ඒවා යොදාගන්නේ මානව සුබ සාධනය සහ සංවර්ධනය සඳහා. Definition of Buddhist social work in definition. දැනට ලෝකේ බෞද්ධ සමාජ වැඩ පිළිබඳ හමුවන පළවෙනි නිර්වචනය Buddhist social work has been defined at the ends of the long-term program based on the importance of research series, which can be regarded as the turning point in Buddhist social work and major contributions of the progress of Buddhist social work. වියට්නාමේ Hanoi International Expert Meeting එක 2017 වර්ෂයේ තිබුණ මාත් එහි සහභාගී වුණා. එහිදී ඔවුන් ලෝකයේ විවිධ රටවල් වල කරපු පරීක්ෂණ එකතු කරගෙන දින දෙකක් අරගෙන කණ්ඩායම් 4කට බෙදිලා බෞද්ධ සමාජ වැඩ වලටම ආවේනික නිර්වචනයක් අපි හදමු කියලා මහාචාර්යවරු ආචාර්යවරු ඒ සහභාගී අය එකතු වෙලා සාකච්ඡා කරා. එතකොට ඔවුන් මේ සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලයේ හැටියට මහාචාර්ය
තක්සුරු අකිමොටෝ මහතා නිර්මාණය කරපු ABC කියන මොඩල් එකේ C මොඩල් එක ගැන අවධානය යොමු කරලා නිර්වචනයක් හදනවා. ඒ නිර්වචනයේදී ඔහු සාකච්ඡා කරනවා Buddhist social work is a human activities. ඔහු කියන්නේ ඒ කියන්නේ කණ්ඩායම කියනවා මේ බෞද්ධ සමාජ වැඩ කියලා කියන්නේ මානව ක්‍රියාකාරකම් කියලා. නමුත් මගේ පරිශ්‍රණ අධ්‍යයනය තුළ මම ගොඩනගන ප්‍රශ්නය තමයි human activities කියලා කියන්නේ මොනවද? අපි මිනිසු සමග මානව ක්‍රියාකාරකම් අපි කරන සෑම දෙයක්ම මානව ක්‍රියාකාරකම්. එතකොට අපි කොහොමද ඒක බෞද්ධ සමාජ වැඩ වලටම යන්නේ? උදාහරණයක් ඇටියට ඒගොල්ලෝ මේ කාරණාව කියන පදනම් වෙනවා බෞද්ධ රටවල් වල පන්සල් මූලික කරගෙන විවිධ බෞද්ධ සංවිධාන මුල් කරගෙන පරිත්‍යාග කිරීම ගැන ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. ඒ නිසා පන්සල් වලින් කරන සමාජ සේවා කටයුතු මුල් කරගෙන ඕම් කියනවා human activities කියලා. ඉතින් මම කියන්නේ පන්සල් මුල් කරගෙන දැනට කරන සේවාව අයිති වෙන්නේ සමාජ සේවයට. තව තවත් මිනිස්සු යැපෙන තත්ත්වයටපත් වෙනවා අපි නිතරම දෙන්න පරිත්‍යාග කරන්න යෑම නිසා. අපි උත්සාහ කළ යුතු වෙනවා මිනිසුන්ට ස්වයංව නැගී සිටීම සඳහා මිනිසුන්ට උදව් කරන ප්‍රවේශයක්. උදාහරණයක් ඇටියට චීනයේ වෙනස් කරපු මාෝ සේතුන් කියන්නේ මම චීනයේ වෙනස් කරේ කොහොමද? මම චීනයේ වෙනස් කරන්න පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි මිනිසුන්ට කියලා දුන්නා මාළු අල්ලගෙන කන්න. මාළු අල්ල දෙනව වෙනුවට මාළු අල්ලගෙන කන්න ක්‍රමය මං කියලා දුන්නා. දැන් මිනිසුන්ට තියෙන්නේ මාළු දෙනකම් බලන් ඉන්න වෙනුවට තමා මාළු අල්ලගෙන කන්න. ඒ කියන්නේ මිනිසුන්ට අවශ්‍ය කරන දැනුම ආකල්ප සහ කුසලතා ටික ලබා දුන්නා පස්සේ මිනිසුන්ට පුළුවන් වුණා ස්වයංව නැගී සිටින්න. ඉතින් අද වෙනකොට ලෝකයේ ප්‍රබල රටක් බවට චීනය නැගිටිනවා. ඉතින් නැගිටින්න මාෝ සේතුන්ගේ දර්ශනය සහ ඔහුගේ ඉගැන්වීම් සහ ඔහුගේ ප්‍රවේශය මුල් වෙලා තියෙනවා. එතකොට දැන් අපි human activities කියුවන් පස්සේ හැම ඔක්කොම මානව ක්‍රියාකාරකම්. නමුත් අපි බලන්න ඕනේ මේ මානව ක්‍රියාකාරකම් වල මිනිස්සුන්ව ස්වයංව නැගී සිටවන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා. Help other people solve, alleviate and the life difficulties and problem based on the Buddha nature. මේ නිර්වචනයේ මම සාරාංශයක් හැටියට සිංහලයේ අදහස ගත්තා බෞද්ධ සමාජ වැඩ යනු බෞද්ධ ඉගැන්වීම් මත පදනම් වූ ජීවිතයේ දුෂ්කරතා සහ ගැටලු විසඳීමට හෝ සමනය කිරීමට අන් අයට උපකාර කිරීම සඳහා වූ මානව ක්‍රියාකාරකම්. අපි අර නිර්වචනයත් එක්ක එහි සාරාංශය ගත්තම එහි මූලික මූලධර්ම වලට ඉගැන්වීම් වලට දයානුකම්පාව ඒ වගේම කරුණාව අන්‍යෝන්‍ය උපකාරය අන්තර යැපීම් සහ ස්වාධීනත්වයේ ඇතුල් වෙනවා බෞද්ධ මූලධර්ම පදනම් කරගෙන. ප්‍රධාන අගය පදනම වන්නේ පන්සිල් කියලා තමයි මේ නිර්වචනයේ සාකච්ඡා කරන්නේ. The central value is the five precepts. five precepts ගැන තමයි ඒගොල්ලෝ එතෙන්දී අවධානය යොමු කරන්නේ පන්සිල් පිළිබඳ. ඒතර පන්සිල් මත පිහිටලා පන්සිල් අපි බෞද්ධ සමාජ වැඩවල අගය පදනම හැටියට පත් කරගෙන. දැන් උදාහරණයක් හැටියට බටහිර වෘත්තීය සමාජ වැඩවල පදනම බවට පත්වන්නේ පදන අපි කියනවා මේ value base එක කොට නැගිනවා දැනුම ආකල්ප සහ කුසලතා පදනම් කරගෙන සමාජ සාධාරණත්වය සමතාවය සමාජ සාධාරණත්වය. එතකොට එතින්දී ඔවුන් සාකච්ඡා කරනවා මේ සමතාවය සහ සමාජ සාධාරණත්වය මත තමයි වෘත්තීය සමාජ වැඩවල පදනම ගොඩ නැගෙන්නේ. දැන් අලුතෙන් එක තියෙනවා මානව හිමිකම්. ඒතර මානව හිමිකම් ඒ වගේම සමාජ සාධාරණත්වය ඒ වගේම values ගුණාංග මේව පදනම් කරගෙන වෘත්තීය සමාජ වැඩ ගොඩනගන. දැන් මෙතෙන්දී මෙම නිර්වචනය ගොඩනගද්දී ඒගොල්ලෝ සාකච්ඡා කරනවා අපිට බැරිද මේ පන්සිල් පද පහ අපේ බෞද්ධ සමාජ වැඩ වෘත්තීය පදනම බවට පත් කරගන්න.
ඉතින් පත් කර ගන්නවා කියලා කියන්නේ එතන දැන් අපි පළවෙනි පංචශීල පදයේ අවධානය යොමු කරනකොට පාණාතිපාතා නම් අපි කියනවා මානව හිමිකම් ආරක්ෂා වීම. මේ මානව හිමිකම් කියලා කියන්නේ මේ පුද්ගලයන්ට පමණක් මේ කියන්නේ මිනිසුන්ට පමණක් නෙවෙයි සත්ත්ව ප්‍රජාවටත් මානව ප්‍රජාවටත් පරිසර පද්ධතියටත් ලෝකයටත් හැම පැත්තකටම මේ විහිදලා යන ඉගැන්වීමක් තමයි මේ සාකච්ඡා කරන මේ පංචශීල වල පළවෙනි සංකල්පය තුළ සාකච්ඡා කරනවා. ඉතින් මේ පදනම ඔස්සේ වුන් සාකච්ඡා කරන අපිටම අනන්‍ය වෙච්ච පදනමක් හදාගන්න පුළුවන්. ප්‍රධාන අගයේ පදනම පංචශීල වලින් හදාගන්න පුළුවන්. අවසාන ඉලක්කය වන්නේ සියලු සත්වයන්ගේ යහපැවැත්ම සහ සාමය සාක්ෂාත් කර ගැනීම කියලා තමයි මේ නිර්වචනය තුළ සාකච්ඡා කරන්නේ. එතකොට මේ නිර්වචනයෙන් අපි අවධානය යොමු කරනකොට බටහිර වෘත්තීය සමාජ වැඩ වලින් බෞද්ධ සමාජ වැඩ වෙන් කළ හැකිද කියලා අපිට නැවත ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපිට මෙතන ලොකු සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන්. මම පළවෙනියෙන් දක්වලා තියෙන්නේ බටහිර වෘත්තීය සමාජ වැඩ. ඒතර මේ බටහිර වෘත්තීය සමාජ වැඩ කියන මහා පොදු සාධකයේ ඇතුලේ මම කළු පාටින් දක්වලා තිනවා බෞද්ධ සමාජ වැඩ. එතකොට අපිට බෞද්ධ සමාජ වැඩ බටහිර වෘත්තීය සමාජ වැඩවල එක කොටසක් හැටියට අපිට එළියට ගන්න පුළුවන්ද? එහෙම එළියට අරගෙන C මොඩල් එක හැටියට මෙහා පැත්තේ පෙන්නලා තියෙන බෞද්ධ සමාජ වැඩ කියලා වෙනම අපිට වෘත්තීය ගොඩනගා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් යට කොටසට ගියාන් පස්සේ ABC මොඩල් එකේ අපි බටහිර වෘත්තීය සමාජ වැඩවල කතා කරන තාක්ෂණික ක්‍රමවේදත් ඒ වගේම ඒ රටවල් වල අධ්‍යක්ීම් පදනම් කරගෙන ගොඩනගාගත් ප්‍රවේශයෙන්ුත් අරගෙන අපිට බෞද්ධ මුහුණුවරත් අරගෙන මේ තුනේම එකතුවකින් අපිටම ආවේනික වෙච්ච ක්‍රමවේදයක් ගොඩනගා ගන්න පුළුවන්ද? ඉතින් ඒ පිළිබඳ අපිට ඉස්සරහට ලොකු සංවාදයක් සහ අධ්‍යාපනික පරිශ්‍රණ සැසි කීපයක් අපිට සිද්ධ කරන්න වෙනවා නිවැරදි තීන්දුවක් ගැනීම සඳහා. ඒතර මගේ සොයාගත් පරිශ්‍රණයේ සොයාගත් කරුණු වල සාරාංශය හැටියට ගත්තම බටහිර වෘත්තීය සමාජ වැඩවල සාකච්ඡා කරන ලබන ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ක්‍රමවේද පහක් තියෙනවා. අපි ඒ ක්‍රමවේද වලට කියනවා direct method සහ indirect method කියලා. direct method කියලා කියන්නේ අපි ක්‍රමීම උදාහරණයකට සමාජ වැඩ ක්‍රමවේදයේ social case work අපි කියන සමාජ ප්‍රත්‍යේක වැඩ කියලා. සමාජ ප්‍රත්‍යේක වැඩ කියලා මම අර මුලින් සඳහන් කරපු 1917 මේ රිච්මන්ඩ් මැතිනි ලියපු social diagnosis කියන පොතෙන් තමයි සමාජ ප්‍රත්‍යේක වැඩ ක්‍රමයේ ලෝකයේ ව්‍යාප්ත වෙලා ගියේ. එතකොට එතෙන්දී සිද්ධ කරන්නේ පුද්ගලයා සහ පවුල සමග සිදු කරනු ලබන පුද්ගලයා වෙනස් කිරීමට යොදා ගන්න ක්‍රමවේදයක් තමයි සමාජ ප්‍රත්‍යේක වැඩ කියලා කියන්නේ. ඊට පස්සේ ආරම්භ වෙනව ඇමරිකාවේ සමාජ කණ්ඩායම් වැඩ ක්‍රමය. ඒ තනි පුද්ගලයෝ වෙනුවට සමාන ගැටලු ප්‍රශ්න තියෙන පුද්ගලයෝ කීප දෙනෙක් එකතු කරගෙන අපි කණ්ඩායමක් එක සායනික ප්‍රවේශය සායනික ක්‍රියාවලියක් හැටියට විශේෂයෙන් මානසික රෝගීන් සමග වැඩ කරනකොට අපිට කණ්ඩායම් ක්‍රමවේදය ඔස්සේ කොහොමද මේ පුද්ගලයන්ගේ ගැටලු ප්‍රශ්න විසඳන්න මැදිහත් වන්නේ කියලා කණ්ඩායම් වැඩ ක්‍රමය. ඒ වගේම community work practice එකක් තුන්වෙනි මේ ප්‍රවේශ ක්‍රමවේදය හැටියට කතා කරනවා social work community work කියලා අපි කියන ප්‍රජා වැඩ ක්‍රමවේදය කියලා කියනවා. දැන් ඒක මේ ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල් වල සාකච්ඡා කරනවා සංවිධානාත්මක සමාජ වැඩ ක්‍රමවේදය කියලා. එතකොට ඊළඟට සාකච්ඡා කරනවා welfare administration. අපි කියනවා සමාජ සුබ සාධන පරිපාලනයත් අයිති වෙනවා සමාජ වැඩ ක්‍රමවේද වලට සහ විශේෂයෙන්ම ඊළඟ කාරණාව තමයි social work research සමාජ වැඩ පරීක්ෂණ. එතකොට සමාජ වැඩ ප්‍රත්‍යේක සමාජ කණ්ඩායම් වැඩ සමාජ ප්‍රජා වැඩ ඊට පස්සේ සුබ සාධන පරිපාලනය සහ සමාජ වැඩ පරීක්ෂණ කියන මෙන්න මේ ප්‍රධාන අපි කියන ඒවට සමාජ වැඩ ක්‍රමවේද කියලා. සමාජ වැඩ ක්‍රමවේද පහ පිළිබඳව මගේ අධ්‍යයනය තුළ මම අවධානය යොමු කරලා තේමා බෙදාගෙන තීම්ස් බෙදාගෙන තමයි මගේ අධ්‍යයනය සිද්ධ කරේ. මම බැලුවා මේ සූත්‍රවල අපිට කොච්චර සමාජ ප්‍රත්‍යේක වැඩ ක්‍රමවේද හඳුනා ගන්න පුළුවන්ද. ඒ වගේම සමාජ වැඩ කණ්ඩායම් වැඩ සූත්‍රවල බුදුහාමුදුරන්ගේ සංවාද තුල අපිට කොච්චර හඳුනා ගන්න පුළුවන්ද.
ඒ වගේම සමාජ කියන්නේ ප්‍රජාව සමග වැඩ කරන්න බුදුහාමුදුරු පාවිච්චි කරපු ක්‍රමවේද ඉගෙනුම් මොනවද කියලා මම සොයන්න ගවේෂණය කරන්න උත්සාහ කරා. ඒකට හේතුව තමයි මුල් බුදු සමය තුළ සූත්‍ර පිටකයේ පිළිබඳ මගේ ඉතාම කියන්නේ කැමැත්තක් උනන්දුවක් සහ ඒ පිළිබඳ ලොකු නැමියාවක් තිබුණා මේක කවදා හරි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ පිළිබඳව මේ පූර්ණ කාලීනව අවධානය යොමු කරලා බැලුවා මේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන්ද කියලා. නමුත් මගේ පරීක්ෂණයේ අවසන් අධ්‍යයනයට ඇවිල්ලා බලනකොට දැනට බටහිර වෘත්තීය සමාජ වැඩවල හඳුන්වලා දෙන සමාජ ප්‍රත්‍යේක කණ්ඩායම් සහ ප්‍රජා වැඩවලට අදාළ ඉගෙනුම් සොයා ගැනීම ඊටාම අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම තමයි අපි කියන social work tools social work tools කිව්වන් පස්සේ උදාහරණයක් ගන්න අපි කියන home visit එක අපි කියනවා නිවාස චාරිකා කියලා කියන අපි tools එකක් හැටියට පාවිච්චි කරනවා මිනිස්සු ගැටලු හඳුනා ගැනීම සඳහා. එතකොට ඒ වගේ අපිට සූත්‍ර පිටකය තුළ හමු වෙන බුදුහාමුදුරෝ සහ බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලා දිරිගන්වලා බුදුහාමුදුරෝ ඍජුවම සේවාලාභීන් සොයාගෙන ගිහිලා සේවාලාභීන් සමග සංවාද කරපු අවස්ථා හමු වෙනවා. නමුත් මේ හැම අවස්ථාවකම මට දකින්න තියෙන දේ තමයි එතන ධර්ම ප්‍රතිකාර බුද්දිස්ට් තෙරපි තමයි පාවිච්චි කරන්නේ අපි මේ මානසික විශේෂයෙන්ම රෝගාතුර තත්ත්වයේ පත් වෙලා ඉන්න භික්ෂුවක් හමු වෙන බුදුහාමුදුරුවෝ ගියා නම් වැඩම කරා නම් එහෙම නැත්නම් මේ විදායකයෙකුගේ ආරාධනාව අනුව බුදුහාමුදුරුවෝ එම නිවසට වැඩම කරා නම් බුදුහාමුදුරුවෝ දෙන අවවාද අනුශාසනා තුළ අපිට හමුවන්නේ ධර්ම ප්‍රතිකාර. එතකොට අපි සමාජ වැඩ ටූල්ස් හැටියට අපි නිවාසචාරිකා වැනි අපි විශාල සංඛ්‍යාවක් ටූල්ස් භාවිත කරනවා. එහෙම බැලුවන් පස්සේ සූත්‍ර පිටකයේ තුල දැනට අපි ලෝකේ කතා කරන විද්‍යාත්මක තාක්ෂණික දියුණු කළ තියෙන මේ ක්‍රමවේද සොයා ගැනීම ටිකක් මේ අඩු මට්ටමක පැවතුණා. සමාජ වැඩ කුසලතා අපි කියන social work skills කොහොමද බුදුහාමුදුරුවෝ පාවිච්චි කරේ සමාජ වැඩ කුසලතා මිනිස්සු වෙනස් කිරීම සඳහා ඒ පිළිබඳව අවධානය යොමු කළා. ඒකට සාධාරණ මට්ටමක සූත්‍ර සහ ඉගෙනුම් කොටස් හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ඊටම වැදගත් කාරණාව තමයි අපි සාකච්ඡා කරනවා සමාජ වැඩවලදී මේ මොනවා කතා කරත් අපි තාක්ෂණයේ දැනුම කුසලතා ලබා දුන්නත් ඒව ලබා ගන්න සමාජ වැඩ වෘත්තිකය අපි කියනවා ප්‍රොෆෙෂනල් සෝෂල් වර්කර්. ඒ වෘත්තිකය මිනිසු සමග වැඩ කරනකොට ඔහු තුල ආධ්‍යාත්මය දියුණු වෙන්න ඕන. අපි කියනවා social work code of ethics. ඒ සඳහා අපි උගන්වනවා. ඒ වගේම social work values සමාජ වැඩ ආචාර ධර්ම උගන්වනවා. අගේ පදම උගන්වනවා. ඒතර මේ social work code of ethics සහ social work values මේ ආචාර ධර්ම නැත්තම් වෘත්තිකයා කොච්චර වෘත්තිමය වශයෙන් දියුණුනත් ඔහුට මිනිස්සු සමග වැඩ කිරීමේ කලාව හඳුනා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට බෞද්ධ සමාජ වැඩවලදී ඊටාම අපිට ලොකු වටිනාකමක් හඳුනා ගන්න පුළුවන්. අපිට පුළුවන් නම් වෘත්තීය සමාජ වැඩවල ආචාර ධර්ම පද්ධතිය සහ වැලියු පදනම එක අගේ පදනම ගොඩනගා ගන්න පුළුවන් නම් බෞද්ධ මුහුණුවරක් සූත්‍ර සහ බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගෙන ලෝකයේ තුල අපිට ලොකු මේ දොරක් විවෘත කරගන්න පුළුවන්කම තියෙනවා. දැනටත් මේ පිළිබඳ සංවාද ඇති වෙලා තියෙනවා. එතකොට අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච කාරණා ටික මම එතනින් අවසන් කරනවා. දැන් විද්වත් අපේ මේ සහභාගී වන කණ්ඩායම සමග ඉදිරි අපි විනාඩි කිහිපය සාකච්ඡාවකට යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ මේ වැඩසටහන පරේෂණ සැසිය පිළිබඳ මුලින්ම පීඨ සභාවේ අදහස් දැක්වූ පීඨාධිපති අපේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉලුකේවල ධම්මරත්න පඬිත හඳුරන් වහන්සේගේ අදහස උනේ අපි මේ සංවාදයේ ගැඹුරු පරේෂණ පැත්තට අවධානය කරනට වඩා අපි සංවාදාත්මක පැත්තට යන් කියලා. ඉතින් මේ විද්වත් සභාවට දැන් අපි මුලින් සාකච්ඡා කරපු කාරණා පිළිබඳ සාකච්ඡාවක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මමත් විද්වත් සභාවට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.
මට නිරාකරණය කරගත යුතු ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම බුද්ධි සෝෂල් වර්ක් කියන එකට නිශ්චිත සිංහල වචනයක් හඳුනාගත්ත යුතුව තියෙනවා මොකද අපි මේ ආරම්භක අවස්ථාවේ සමහර අය කියනවා ඒකට මම කීප දෙනෙක් සමග සාකච්ඡා කරා බෞද්ධ සමාජ වැඩ කියලා කියනවා බුද්ධි සෝෂල් වර්ක් සමහර අය කියන බෞද්ධ සමාජ මෙහෙවර කියලා ඒ වගේම බෞද්ධ සමාජ අර්ථචර්යාව කියලා කියනවා විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමාජ විද්‍යාඥයන් හිටපු මහාචාර්ය හේරත් මැතිතුමා බෞද්ධ සමාජ වැඩවලට ඔහුගේ ලිපි පරීක්ෂණවල ඔහු සඳහන් කරනවා බෞද්ධ අර්ථචර්යාව කියලා. ඒ වගේම හාම්පිටිගම ජාතික විද්‍යාපීඨයේ හිටපු උපපීඨාධිපති ආචාර්ය කරුණාරත්න මැතිතුමා පිළිබඳ මම සාකච්ඡා කරලා ඔහු කිව්වා බෞද්ධ සමාජ වැඩවලට බුද්ධි සෝෂල් වර්ක් වලට දී හැකි හොඳම සිංහල වචනේ හැටියට බෞද්ධ සමාජ මෙහෙවර කියලා. ඒ වගේම දැනට ලංකාවේ ප්‍රොෆෙෂනල් සෝෂල් වෘත්තීය සමාජ වැඩ සමාජගත වෙලා තියෙන සමාජ වැඩ කියලා. ඒ නිසා මම දැනට මේ අපේ සංවාදයේදී පාවිච්චි කරනවා බුද්ධි සෝෂල් වර්ක් කියන වචනේට බෞද්ධ සමාජ වැඩ කියන වචනය. ඒ නිසා අද විද්වත් සභාවට අපේ සංවාදයට මම ආරාධනා කරන්න කැමතියි බෞද්ධ බුද්ධි සෝෂල් වර්ක් කියන වචනයට අපි පාලි වචනය හඳුනගෙන අපි සිංහල පරිවර්තනයකට යන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් අද දවසේ මේ අපේ සංවාදයේ මෙතනින් නිමවටපත් කරනවා අපේ ගෞරවනීය වැඩසටහන මෙහෙවන ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යනාංශයේ කතිකාචාර්ය සෙල්ලකතරගම ඥානාලංකාර පඬිත හාමුදුරන් වහන්සේ අපේ සාකච්ඡාව මෙහෙවයි ඉදිරියට. බොහොමත්ම ස්තුතියි පඬිත හාමුදුරන් වහන්සේ විශේෂයෙන්ම විතාම් පුලුල් විෂයක් ක්ෂේත්‍රයක් කාලීන නව සමාජ ප්‍රවණතා හමුවේ ඒ සමාජ වැඩ කියන විෂයක් ක්ෂේත්‍රය පිළිබඳව සාර වශයෙන් කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව නැවත වාරයක් ඔබ වහන්සේට নমස්කාර පූර්වක පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්නට මේ අවස්ථාව කරගන්නවා. එහෙමනම් මේ අවස්ථාව මේ හා සම්බන්ධ වෙන ඊට ප්‍රථමයෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය දුරන්දර අතිගෞරවාර්හ මහාචාර්ය අවසරයි පූජ්‍ය නිල්විය සුමන වංශනායක හාමුදුරන් වහන්සේ මේ හා සම්බන්ධ වන්නට යෙදෙනවා. ඒ වගේම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද නායක හාමුදුරන් වහන්සේ සම්බන්ධ වන්නට යෙදුණා. උන්වහන්සේත් බොහෝමත්ම ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා මේ විශේෂ පර්යේෂණ සැසියට. ඒ වගේම තමයි මහාචාර්ය MSc මුණසිංහ මහත්මිය මේ හා සම්බන්ධ වන්නට යෙදුණා. ඒ වගේම නිලන්ත මහත්මයා විශේෂයෙන්ම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ අංශාධිපති එතුමාත් බොහොමත්ම ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නට යෙදෙනවා. ඒ වගේම පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය විතාරන්දෙනියේ චන්දසිරි හාමුදුරන් වහන්සේ පඬිත හාමුදුරුවෝ බොහොමත්ම ගෞරවයෙන් මේ මොහොතේ පිළිගනිමින් ඒ වගේම තමයි පරිගණක අංශයේ අංශ ඒකක ප්‍රධානී ජීවන්ති හෙට්ටිආරච්චි මහත්මියත් මේ මොහොතේ බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න සහ පිළිගන්නට යෙදෙනවා. ඒ වගේම මේ මොහොතේ සම්බන්ධ වන්නට යෙදෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හාමුදුරන් වහන්සේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හාමුදුරන් වහන්සේ පඬිත හාමුදුරුවෝ බොහොමත්ම ගෞරවයෙන් මේ මොහොතේ පිළිගනිමින් මේ අවකාශය සහ කාලය මේ සාර සංක්ෂේපයේ යම් ගැටලුවක් මේ විෂය ක්ෂේත්‍රය පිළිබඳව ඔබට යම් කරුණු කාරණා පිළිබඳව මතවාදමය වශයෙන් යම් අදහස් ඉදිරිපත් කිරීමක් යම් ගැටලු ඉදිරිපත් කිරීමක් තියෙනවා නම් එය සාකච්ඡා කිරීමටයි මේ කාලය සහ අවකාශය බොහෝමත්ම ගෞරවයෙන් සියලු දෙනාට ඒ සඳහා ආරාධනා කර සිටිනවා. යම් කිසි කෙනෙකුට ඕනනම් මයික් එක ඔන් කරලත් ඒ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ chat box එක තියෙනවා. කෙනෙකුට එහෙම ගැටලුවක් තියෙනවා නම් chat box එකට යොමු කිරීමෙන් මට
අපි පඬිත හාමුදුරන් වහන්සේට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. එමනම් බොහොමත්ම ස්තුතියි සියලු දෙනා එයට බොහොම සක්‍රීයව දායක වී කියලා කල්පනා කරනවා. ඉෂානි මහත්මිය ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මම හිතන්නේ ඉෂානි මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන තෙක් මම පුංචි අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අතරම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ඕමල්පේ සෝමනන්ද හාමුදුරන් වහන්සේට විශේෂයෙන් අද අපේ අලුත් විෂයක් ශාස්ත්‍රයක් පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව විශේෂයෙන් අපේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ දින පීඨයේ විෂයක් විදිහට තමයි සමාජ වැඩ කියන විෂය පවත්වාගෙන යන ඉතාමත්ම අලුත් විෂයක්. ඒ නිසා මේ විෂය පිළිබඳව අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වහන්සේට ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා අවස්ථාවේ පිරිනමනවා. මුලින්ම ඇත්තටම දැනගන්න කැමති දැන් මේක බෞද්ධ රටක්. ඒ වගේම භික්ෂුන් වහන්සේලා වැඩි වශයෙන් සමාජ සේවාවන් වල නිරත වෙන රටක්. එවැනි රටකට මේ විෂය ඉදිරිපත් කිරීමේදී දැනට ඇතිවන යම් ගැටලු හඳුනාගෙන තිබෙනවා නැත්නම් ඉදිරියේ ඇති වෙයි කියලා හිතන ගැටලු හඳුනාගෙන තිබෙනවා නම් ඒ මොන වගේ ගැටලුද? ඒ වගේම මේ විෂය භික්ෂුන් වහන්සේලාට විෂයක් හැටියට ඉගෙන ගැනීමෙන් මොන වගේ ප්‍රතිලාභ උදා කරගන්න පුළුවන්ද කියන එක මුලින්ම වහන්සේගෙන් දැනගන්න කැමතියි. يعني වහන්සේ දැනට චීනයට ගිහිලා පරිශ්‍රණ කටයුතු වල නියැලිලා එහිදීත් යම් අධ්‍යයන යම් අත්දැකීම් ප්‍රමාණයක් ඒක රාශී කරගෙන යවිලා ඉන්නේ. ඒ නිසා වහන්සේට විශේෂ අත්දැකීම් මේ වගේම අවබෝධයක් ඒ පිළිබඳව තියෙනවා. ඒ අදහස් අපි සමග බෙදා ගන්න කියලා මේ අවස්ථාවේ සිහිපත් කරනවා, ඉල්ලීමක් කරනවා. හොඳයි අහන්න. තෙරුවන් සරණයි ගෞරවනීය පීඨාධිපති හාමුදුරන් වහන්සේ. ඇත්තටම දැනට අපේ ලංකාව අවධානය යොමු කරනකොට ලංකාවේ බෞද්ධ සමාජ වැඩ විශේෂයෙන්ම අපි විශ්වවිද්‍යාල තුල සාකච්ඡා කරන්නේ ප්‍රජා නායකත්වය කියලා කමියුනිටි ලීඩර්ෂිප් හැටියට තමයි විෂය නිර්දේශයේ හදලා තියෙන්නේ. එතකොට විෂය නිර්දේශයේදී අවධානය යොමු කරලා තියෙන්නේ අපි කියන ප්‍රොෆෙෂනල් සෝෂල් වෘත්තීය සමාජ වැඩවල එක ක්‍රමවේදයක්. සෝෂල් කේ කොමියුනිටි වර්ක් ප්‍රජා වැඩ කියන ප්‍රවේශය ගැන පමණයි අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් අපිට ඉදිරියට මේ විෂය පුළුල් වෙනකොට අපිට විවිධ බෞද්ධ සමාජ වැඩ කියන මහා වෘක්ෂයම ඒ කියන්නේ දැන් අපි ගහක් ගත්තොත් ගහක අත්තක් හැටියට තමයි අපි ප්‍රජා නායකත්වය කියලා අපි ගන්නෙ. නමුත් අර ප්‍රධාන ගහම අපි සංවර්ධනය කරගත්තොත් අපිට ලොකු ප්‍රවේශයක් හදා ගන්න පුළුවන්. එතකොට පණිත හඳුර අහන උත්තරේ ප්‍රශ්නේදී මේ විශේෂ ක්ෂේත්‍රයේ හදාරන විශේෂයෙන්ම අපේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මේ විෂය අපි විශේෂවේදී උපාධියක් හැටියට අවසන් කරන සෑම ශිෂ්‍යයෙක්ම රැකියා අභිමුඛ වෘත්තියක් හැටියට තමයි ඒගොල්ලෝ එළියට යන්නේ. උදාහරණයක් හැටියට ලංකාවේ අපිට තියෙන හොඳම අවස්ථාව තමයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනට සේවය කරන බෞද්ධ සමායෝජක කියන වෘත්තියට ඊටාම ගැළපෙන සහ ඊටාම වැදගත් විශේෂ ක්ෂේත්‍රයක් තමයි මේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය. දැන් මට තියෙන අත්දැකීම තමයි මම ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩ කරපු කාලය තුල මම ලබාගත් අත්දැකීම තමයි ඒ විද්‍යාලයෙන් පිට වෙන සෑම ශිෂ්‍යයෙක්ම රැකියාවකටම තමයි යන්නේ. ඒ උපාධිය අවසන් කරපු කිසිම කෙනෙක් රැකියාව බලාපොරොත්තුෙන් නැහැ දැනට හැම කෙනෙක්ම රැකියාව. උදාහරණයට ඒගොල්ලෝ 4 වෙනි අවුරුද්දේ දෙවෙනි සමාසිකයේ ශ්‍රේෂ්ඨ පුහුණුවට මාස 6ක ශ්‍රේෂ්ඨ පුහුණුවට යවන්නේ ආයතනයක් කරා. බහුතරය ශිෂ්‍යෝ ඒ ආයතනවලම රැකියාව අවස්ථා හදාගෙන තියෙනවා. ඊට අමතරව රජයේ රැකියාවලට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අපේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් පිට වෙන ශිෂ්‍යයන්ට බෞද්ධ සමාජ වැඩ පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන කිසිදු ශිෂ්‍යයෙකුට
රැකියා ගැටලුවක් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද ලංකාවේ දැනට ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ ගත්තම දැනට ලෝකයේ බෞද්ධ රටවල් වල ලොකු උනන්දුවක් තිබෙනවා බෞද්ධ සමාජයේ වැඩ විෂය ආරම්භ කරන්න. දැනට වියට්නාමයේ ජාතික විශ්වවිද්‍යාලය National University of Mongolia National University of Vietnam Hanoi දැන් ඒගොල්ලෝ මේ බෞද්ධ සමාජයේ වැඩ විෂය ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම සුකුතුකු විශ්වවිද්‍යාලය ජපානයේ දැන් ඒගොල්ලෝ කෝස් යුනිට් එකක් හැටියට බෞද්ධ සමාජ වැඩ විශේෂ ක්ෂේත්‍රයට ඇතුළු කරලා තියෙනවා. ඒ කියන්නේ තව අවුරුදු 2 3ක් 4ක් යනකොට මේ විශේෂ ක්ෂේත්‍රය පුළුල් වෙලා යනවා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන සම්ප්‍රදායකත්වය. එතකොට අපිට හොඳ දක්ෂ කුසලතා පරිපූර්ණ ශිෂ්‍යෝ කීප දෙනෙක් අපිට නිර්මාණය කරගත්තොත් අපිට රැකියාව සඳහා ඒ වගේම ඒ රටවල් අතර මේ හුමාරු සඳහා අපිට මේ යොදා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ දැනට උදාහරණයක් හැටියට ළමා ආරක්ෂණ අධිකාරියට සේවක නිලධාරි බඳවා ගන්නකොට සුදුසුකම් අතරේ අහනවා සමාජ වැඩ පිළිබඳ උපාධි පාඨමාලා. ඒ වගේම අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ රැකියාවලට බඳවා ගන්නකොට උපදේශනයේ වැනි තනතුරු බඳවා ගන්නකොට සමාජ වැඩ කියන උපාධි පාඨමාලාව තියෙන අයට විශේෂ සුදුසුකමක් පරිණමන. ඒ වගේ අපි මේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය සංවර්ධනය කරගත්තොත් අපිට ශිෂ්‍යයන්ට ලොකු අවස්ථා ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම රජයේ සමාජ සේවා සුබ සාධන අමාත්‍යාංශ සමෘද්ධි වැනි ආයතන සමග සාකච්ඡා කරලා අපිට ඒගොල්ලන්ගේ බඳවා ගැනීම පටිපාටි වලට මේ විෂය අපිට ඇතුල් කරන්න පුළුවන්. ඒ සඳහා අපිට විශ්වවිද්‍යාලයක් හැටියට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙනවා. මේ විෂය අපි මේ විෂය සංවර්ධනය කරගත්තොත්. ඒ වගේම අපි විශේෂයෙන්ම ලංකාවේ සෑම ගමකම පන්සලක් තියෙනවා. ඒ වගේම පන්සල් වටා දායක සභා තියෙනවා. ඒ පන්සල් වල මේ විශාල තරුණ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම මෙහෙණි ආරාම ආරම්භ වෙලා තියෙන මෙහෙණි වහන්සේලා ඉන්නවා. ඒකට අපිට ඒගොල්ලන්ට මේ බෞද්ධ සමාජ වැඩ පිළිබඳ සහතික පාඨමාලා, ඒ වගේම උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා එහෙම සංවර්ධනය කරගත්තොත් අපිට විශාල විශ්වවිද්‍යාල මට්ටමින් අපිට මේ විශ්වවිද්‍යාල සමාජගත කරන්නත් ඒ වගේම සමාජය සහ විශ්වවිද්‍යාල අතර ලොකු ළඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් හොඳ අවස්ථාවක් වෙනවා. මොකද දැන් මේ විෂය අපි සංවර්ධනය කරනකොට අපි ශ්‍රේෂ්ඨ උපදේශකවරු අපි කියනවා ෆීල්ඩ් වර්ක් සුපර්වයිසර්ස්ලා අපි කියන බාහිර පීඨ මණ්ඩලයක් අපිට අවශ්‍ය කරනවා. එතකොට අපිට ලංකාවේ පිළිගත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩිහිටි ස්වාමින් වහන්සේලා අපි එකතු කරලා ඒගොල්ලෝ පුහුණු කරගන්න වෙනවා. අපේ ශිෂ්‍යෝ ඒ ශේත්‍රයට අනුගත කරනකොට එතකොට අපිට නිතින්ම සමාජ සම්බන්ධතා ජාලයක් ගොඩනැගෙනවා මේ විෂය සමාජගත කිරීමේදී. මම හිතනවා ඒක අපිට අපහසුයක් වෙන්නේ නැහැ. විශාල පිළිගැනීමක් සිද්ධ වෙයි කියලා සමාජගත කිරීමේදී. සෝමානන්ද හාමුදුරනේ අවසරයි. ඔව් මැඩම්. මහෝපාද්‍යයන් වහන්සේ සහ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ සියලුම ගිහි පැවිදි අපේ ආචාර්ය බෞතුන්ගෙන් සහ මහත්මයන්ගෙන් අවසරයි. මේ මං අහන්න බලාපොරොත්තු වෙන ලොකුම දෙයක් නෙමෙයි. මොකද ඔබ වහන්සේ අතරම මේ මන් දන්න තරමින් ඔය සමාජ වැඩ සම්බන්ධයෙන් ආයතනයක් එහෙමත් නිර්මාණය කරලා වෘත්තියක් වශයෙන් පමණක් නෙවෙයි එහෙම වැඩසටහනකුත් ක්‍රියාත්මක කරගෙන යන බව ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේගේ මීට කලින් ඉදිරිපත් කරපු පරිශ්‍රණ ඉදිරිපත් කිරීම වලදී අපිට ඉදිරිපත් කරලා තියෙනවා ඒ තොරතුරු. එතකොට ඔය මේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය දැනට ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක දැන් ඔබ වහන්සේ සේවය කරපු ආයතනයේ නම් ගැටලුවක් නැහැ. එහෙම විෂයක් හැටියට දැනට ඉගෙනීමක් කෙරෙන්නෙම නැද්ද හාමුදුරුවනේ? මැඩම් බොහොම ස්තුතියි මහාචාර්ය යමුනා හේරත් මහත්මිය. දැනට ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක බුද්ධිස්ට් සෝෂල් වර්ක් බෞද්ධ සමාජ වැඩ කියන විෂය ආරම්භ වෙලා නැහැ. දැනට සමහර විෂය කොටස් සමාජ වැඩ විෂය කොටස් මේ වෙන නුවර සිබා ආයතනයේ සිබා කැම්පස් එකේ උගන්වනවා සමහර කොටස්.
නමුත් බෞද්ධ සමාජ වැඩ විෂයක් හැටියට දැනට ආරම්භ වෙලා නැහැ. නමුත් ජපානයේ සුකුතුකු විශ්වවිද්‍යාලය සහ බික්ෂු විශ්වවිද්‍යාලය අතර පෞද්ගලික කාලේ සංවාදයක් ගොඩනැගිලා තිබෙනවා. නමුත් තාම ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ වගේම කැලණියේ නාගානන්ද විශ්වවිද්‍යාලය සහ සුකුතුකු විශ්වවිද්‍යාලය අතර සංවාදයක් ගොඩනැගිලා තිබුණා. නමුත් ඒක ඉස්සරහට ගිහිල්ලා ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා නමුත් බටහිර වෘත්තීය සමාජ social work කියන විෂය දැනට ජාතික සමාජ සංවර්ධන ආයතනයෙන් ආරම්භ කරා 1952 දී. ඒ වගේම 2018 වර්ෂයේ වෙනකොට පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ දැනට අපි කියනවා master of social work ආරම්භ කරලා තියෙනවා. bachelor of social work සමාජ වැඩ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව මේ වෙන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විෂය නිර්දේශ අකාදමියෙන් සහ බදවා ගන්න මම දැක්කා දැනුමින් දාලා තියෙනවා සමාජ වැඩ විෂය ආරම්භ කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට කෝස් යුනිට් එකක් හැටියට ආරම්භ කරලා තියෙනවා. නමුත් අපි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ තමයි පළවෙනි වරට ප්‍රජානායකත්වයේ කියන විෂය ආරම්භ කරලා තියෙන. ඒ නිසා මේ විෂය සංවර්ධනය කිරීමේදී කිසිදු ගැටලුවක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. එතකොට හාමුදුරනේ ප්‍රජා නායකත්වයේ කියන විෂය තුර තමයි මේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය එන්නේ නේද? බෞද්ධ සමාජ වැඩ කියන විෂයේ ඇතුලේ තමයි ප්‍රජා නායකත්වයේ කියන එක තියෙන්නේ. අරක තමයි මේ ප්‍රධාන විෂය වෙන්නේ එතෙන්දී. ප්‍රධාන විෂය බෞද්ධ සමාජ වැඩ. ඒතර බෞද්ධ සමාජ වැඩ ඇතුලේ තමයි ප්‍රජා නායකත්වයේ. එහෙමයි. තව පොඩි කාරණයක් හාමුදුරනේ ඔබ වහන්සේ අපෙන් අර අවසානයේදී යොමු කරලා තිබුණා මේකට වඩාත් ගැළපෙන වචනය කුමක්ද සහ ඒක දැනට අපේ විශ්වවිද්‍යාලීය මහාචාර්යවරු පාවිච්චි කරන ඒ සඳහා යොදනු ලබන පද කීපයකුත් ඉදිරිපත් කරලා තිබුණා. ඒ කොයි පද අපිට ඒක පිළිබඳව ගැඹුරු වැටහීමක් අපේ හාමුදුරුවනේ නැහැ පෞද්ගලිකව අපි ගත්තොත්. ඉතින් ඒකේ ඒ වචන ටික ඔක්කොම නොගැලපෙන ඒවයි මේවයි කියලා අපිට ඇත්තට මෙහෙම අවබෝධයක් නැහැ. ඉතින් ඔබ වහන්සේ තමයි දැනට ගොඩක් මේ සම්බන්ධයෙන් දැනුවත් සහ අත්දැකීම් දේශීය විදේශීය වශයෙන් ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් තියෙන මේ පුද්ගලයා වශයෙන් අපි දකින්නේ. ඉතින් ඔබ වහන්සේලාම තමයි මේ සම්බන්ධයෙන් වඩාත් යෝග්‍යම වචනේ කුමක්ද කියන එක තේරුම් යුත්තේ කියන එකයි මගේ පෞද්ගලික අදහස. ඉතින් හරිම සන්තෝෂයි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් අපි 97 සේවය කරන්න ආවට පස්සේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් හැටියට තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් හොඳට සම්පූර්ණ කළා. ඊට පස්සේ නැවත වතාවක් අපේ ආචාර්යවරයෙක් වශයෙන් සේවයට බැඳිලා දැන් ලොකු සේවාවක් කරන්නට ටික කාලෙක ඉඳලා ආරම්භ කරලා තියෙනවා. අපි ඉතින් සුබපතන ඔබ වහන්සේට ඒ වගේම දැන් පිටාතේ හාමුදුරන් වහන්සේත් අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේම ආදි විද්‍යාර්ථියෙක්. ඉතින් ඔබ වහන්සේලාගේ වැඩ කටයුතු හොඳට කරගෙන යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හාමුදුරනේ. හරිම සන්තෝෂයි සෝමානන්ද හාමුදුරනේ. බොහොම පිං. මැඩම් ඇත්තටම ගොඩාක් සතුටුයි. 1997 තමයි මම ඇත්තටම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ. වෙනකොටත් මැඩම් ඇතුළු අපේ මහෝපාද්‍ය ගෞරවනීය මහෝපාද්‍යයන් වහන්සේ මහාචාර්ය වංශ පඬිතුමා හාමුදුරුවෝ ඒ වෙන විට විශ්වවිද්‍යාලයේ අධිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරා. අපේ මහාචාර්ය වව්වේ ධම්මරකිත පඬිතු හාමුදුරුවෝ සේවය කරා. ඒ හැම කෙනෙක්ම ගොඩාක් උනන්දු කරනවා මේ විශේෂයෙන් විශේෂයෙන්ම මම විදේශ අධ්‍යාපනයේ පස්සේ ලංකාවට ආවට පස්සේ මම දැකපු ඉතාම සාධනීය ලක්ෂණය තමයි අපේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ගෞරවනීය දේශක කතිකාචාර්ය ඉදිකල ධම්මරත්න පඬිතු හාමුදුරන් වහන්සේගේ ලොකුමනාවක් තියෙනවා අලුත් පැත්තක් ගැන අවධානය යොමු කරන්න සහ දියුණු කරන්න. ඒ වගේම අපිට විශේෂයෙන්ම අධිපති ආචාර්ය නිලන්ත පිරිසානායක මහතා නම් නිතරම දිරි ගන්නවා මේ විෂය. මම හිතනවා ගොඩාක් සාර්ථක විෂය බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. හොඳයි අපේ හාමුදුරනේ. ගෞරවනීය මහෝපාද්‍යයන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම අවසරයි. සෝමානන්ද හාමුදුරුවෝ පඬිතු හාමුදුරුවෝ ඇහෙනවද මාව? ඇහෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මේ විශේෂ ශාස්ත්‍රය තුල මට පුංචි ගැටලුවක් තියෙනවා निराකරණයකට ගැනීමට. දැන් වෘත්තීය සමාජ වැඩ කරුවෙකු අපි නිර්මාණය කිරීමේදී අදටත් භාවිතා කරන්නේ ශ්‍රී ලංකාව තුල
බටහිර සමාජ වැඩ කියන විශේෂ ශාස්ත්‍රය. ඒක පදනම් කරගෙන තමයි අපි වෘත්තීය සමාජ වැඩකරුවෙකු නිර්මාණය කරන්න ඒකේ අවශ්‍ය අඩිතාලම යොදාගන්නේ. එතකොට අපි බෞද්ධ සමාජ වැඩ කියන විෂය තුලින් වෘත්තීයමය බෞද්ධ සමාජ වැඩකරුවෙකු බිහි කිරීමේදී බෞද්ධ ඉගැන්වීම් වල තියෙන මේ දාර්ශනික පදනම ඒකට ගැටලුවක් වෙනවාද? උදාහරණයක් කිව්වොත් අපි මේ මෑතකදී අපි රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරා මොන්ගෝලියන් ඒ කොන්ෆරන්ස් එකට. දැන් දාන කියන සංකල්පය ගත්තාම දාන කියන අදහස ගත්තාම අපි බෞද්ධ ඉගැන්වීම් වලින් අපට දානය ඔස්සේ අපි කරන්නේ අත්හැරීම කියන දේ. නමුත් අපි යුරෝපීය ක්‍රමයේ නැත්තම් බටහිර ක්‍රමවේදයත් එක්ක බලපුවාම ඔවුන්ගේ සමාජ වැඩවලදී සුභසාධනය කියන ක්‍රියා කොටස තුළ ඔවුන් සිද්ධ කරන සමාජ මෙහෙවරින් බලාපොරොත්තු වෙන්නේ යමක් දීම තුළින් වෙනත් වූ ආකාරයේ ප්‍රතිලාභයක් ගැනීම. එක්කෝ ප්‍රසිද්ධිය හෝ කුමන හෝ දෙයක්. එතකොට වෘත්තීයමය බෞද්ධ සමාජ වැඩකරුවෙකු නිර්මාණය කරද්දී බෞද්ධ ඉගැන්වීම් වල මේ දාර්ශනික හරය යම් විදියක බාධාවක් වෙනවාද කියලා තමයි මට දැනගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ඉන්දිගම් වරත්තන හාමුදුරන් වහන්සේ. එක කාරණාවක් නිවැරදි විය යුතු දැනට බටහිර වෘත්තීය සමාජ වැඩවල පරිත්‍යාගය කියන සංකල්පයත් භාවිතා කරන නමුත් ඒගොල්ලෝ එතන එහාට ගිහිලා වෘත්තීය මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි බෞද්ධ සමාජ වැඩ වලදී අපේ බෞද්ධ ඉගැන්වීම් වල දාර්ශනික පදනම අපිට ගැටලුවක් ඇති වේද? එසේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වෘත්තීය සමාජ වැඩකරුවන්ට ලෝකයේ ලොකු වෙහෙසක් ගන්න වෙලා තියෙනවා මිනිස්සු පරිත්‍යාගයට පොළඹවන්න. විශේෂයෙන්ම ජපානයේ වගේ රටක අපි කියනවා මම දැනගත්ත දෙයක් තමයි ජපානයේ කියලා කියන්නේ සම්පූර්ණ individualized family system එකක් තියෙන්නේ. හුදු පුද්ගල පවුල් ඒකකයක් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ග මේ අනිත් කෙනාට උදව් කිරීම පරෝපකාරය කියන දෙයක් නැහැ. උදාහරණයකට ඒගොල්ලන්ගේ ගෙදර සුලිසුණකට කැඩුනා නම් කම්පැනි එකට කතා කරන් කම්පැනියෙන් ඇවිල්ලා වහලා හදලා යනවා. නමුත් ලංකාවේ ගෙදරක වහලක් කැඩුණාන් පස්සේ ගමේ මිනිස්සු විතර හදලා දෙනවා. ඒ නිසා අපිට මෙන්න මෙතන අල්ලගත්තොත් අපිට අලුතෙන් අපිට මිනිස්සු පොළඹවන්න දෙයක් නැහැ පරිත්‍යාගය සඳහා. අපි දැන් කරන්න තියෙන එකම දේ තමයි අපි අල්ල ගන්නකොට මිනිස්සුගේ තියෙන මේ පරිත්‍යාග කිරීමේ අනුන් උදව් කිරීමේ තියෙන උනන්දුව කැපකිරීම අල්ලගෙන අපි ඒක පාවිච්චි කරන්න ඕන මිනිස්සුන්ව ස්වයංව නැගී සිටීමේ මේ අපේ ක්‍රමවේද ඇතුල් කරගන්න තියෙන්නේ. එතකොට දාන සංකල්පය කියන එක ඊටාම වැදගත් සංකල්පයක්. දැන් සූත්‍ර පිටකයේ තුල මගේ අධ්‍යයනය තුල මම විශාල සූත්‍ර සංඛ්‍යාවක් එළියට අරගෙන තියෙනවා දාන සංකල්පය ගැන සාකච්ඡා කරන්න. ඒ කිසිදු ඉගැන්වීමක් තුළ අපි දාර්ශනික අවසාන නිවන සංකල්පය අරහත් සංකල්පය ගැන සාකච්ඡා වෙනවා තමයි. නමුත් බුදුහාමුදුරු සෑම තැනකම ඉඩ දීලා තියෙනවා අපිට මේ අනිත් අයට උදව් කරන්න. උදාහරණයක් ඇටියට මහානාම සූත්‍රයේදී මහානාම ශාක්‍යයට බුදුහාමුදුරුවෝ දෙන අවවාදය තුළ මහානාම ශාක්‍ය බුදුහාමුදුරන්ගෙන් අහනවා නිවැරදි උපාසකයා කවුද කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියන මහානාම නිවැරදි උපාසකයා කියලා කියන්නේ තමනු ශ්‍රද්ධාවේ පිහිටලා අනිත් කෙනා ශ්‍රද්ධාවේ පිහිටවන කෙනා. තමා සීලයේ පිහිටලා අනිත් කෙනා සීලයේ පිහිටවන කෙනා. තමන් ධර්මයේ හැසිරෙන ගමන් අනිත් කෙනා ධර්මයට පොළඹවන පුද්ගලයා. තමන් පන්සල් යන ගමන් අනිත් කෙනා පන්සල් එක්කන් යන පුද්ගලයා තමයි නිවැරදි උපාසකයා කියලා කියන්නේ. ඉතින් එතන බුදුහාමුදුරුවෝ නිතරම අවධානය යොමු කළේ පුද්ගල අභිවෘද්ධිය සමග සමාජයක් නිවැරදි දිශානතයකට අරගෙන යන්න. ඒ නිසා එවැනි සංකල්ප අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ මේ විෂය ප්‍රගමනයේ ඉදිරියට අරගෙන යනකොට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. ඒක අපිට ආශිර්වාදයක් තමයි වෙන්නේ. බොහොම ස්තුතියි පණ්ඩිත හඳුරෝ. බොහොම කාලීන වැදගත් කරුණු රසක් වහන්සේ අපිට මෙයා දේශනේ හරහා ඉදිරිපත් කළා. මේ විශේෂ ශාස්ත්‍රය තවත් සංවර්ධනය කිරීමට දේශීය විදේශීය වශයෙන් ඔබ වහන්සේ ලබා ඇති පන්නරය අපේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කිරීම සඳහා භාවිතා කරමු කියලා අවසානයෙන් ඉල්ලීමේ නිසබ්ද වෙනවා. බොහොම ස්තුතියි පැහැදිලි. අවසරයි පණ්ඩිත හඳුරනේ. යෝජනාවක් සහ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. යෝජනාව තමයි බුද්දිස්ට් සෝෂල් වර්ක් කියන මේ වචනයට වඩා උචිත ව්‍යවහාරය විදියට දක්වනවා බෞද්ධ සමාජ සත්කාර්යය කියලා.
ඒ පිළිබඳව වහන්සේගේ අදහස ඊට පස්සේ තව ගැටලුවක් විමසනවා බෞද්ධ සමාජ වැඩ සංකල්පය හා බැඳි නූතන ප්‍රවණතා මොනවද කියලා ප්‍රශ්නයක් විමසලා තියෙනවා ආයේෂා චතුරාංගනී කියන එතුමිය ඒ වගේම අර යෝජනා ඉදිරිපත් කරනවා මනෝජ් එස් පෙරේරා මහත්මයා. බොහොම ස්තුතියි මනෝජ් එස් මහත්මයාට බොහොම ස්තුතියි බෞද්ධ සමාජ සත්කාරය කියන වචනය. අපි ඔය කියන වචන ටික ඔක්කොම එකතු කරලා අපිට විශ්වවිද්‍යාලයේ අපේ සිංහල අධ්‍යයන අංශයත් එකතු කරගෙන අපිට නිවැරදි වචනේ හඳුනා ගන්නම වෙනවා. මොකද අපි මේ විෂය ඉස්සරහට යන්නේ ඉස්සෙල්ලා අපිට විෂය නිර්දේශ සංවර්ධනයේදී එතකොට බෞද්ධ සමාජ වැඩ හා බැඳි වර්තමාන ප්‍රවණතා බෞද්ධ සමාජ වැඩ හා බැඳි වර්තමාන ප්‍රවණතා කියවයින් පස්සේ අපිට විශේෂයෙන්ම හඳුනා ගන්න වෙන්නෙම මේ පරෝපකාරයේ මුල් කරගෙන අපි සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවක්. උදාහරණයක් හැටියට දැනට ඇඹිලිපිටියේ ඕමල්පේ ගෞරවනීය ඕමල්පේ සෝබිත පණ්ඩිත නායක හාමුදුරුවෝ බෝධිරාජ පදනම ගොඩනගලා ඒ හරහා විශාල සමාජ සත්කාරයක් ඒ පළාතේ සිද්ධ කරනවා. වැඩිහිටි නිවාස, ළමා නිවාස, වෘත්ති පුහුණු මධ්‍යස්ථාන, ජල ව්‍යාපෘති මහා පරිමාණයෙන් සිදු කරනවා. ඒ වගේම අත්තනගල්ලේ රාජමහා විහාරාධිපති ගෞරවනීය පනිල ආනන්දනායක හාමුදුරුවෝ විශාල සමාජ සත්කාරයක් සිද්ධ කරනවා මේ පළාතේ පාසල් සංවර්ධනයේ විශාල. ඒ වගේ දැනට ලංකාවේ ඒ වගේම ගෞරවනීය බෝධාගම චන්දිම නායක හාමුදුරුවෝ ඒ වගේම කුප්පියාවත්තේ අපේ පැල්මඩුල්ලේ තියෙන මද්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ ආයතන නිර්මාතෘ කුප්පියාවත් මට නම අමතකයි ඒ බෝධානන්ද හාමුදුරුවෝ තෙරුවන් සරණයි බෝධානන්ද හාමුදුරුවෝ විශාල සමාජ සත්කාරයක් සිද්ධ කරනවා. ඒ වගේම නුගේගොඩ නවෝදයා කියන වැඩිහිටි නිවාසය සිද්ධ කරන අපේ වැලිමඩ හාමුදුරුවෝ ඒ වගේම කඩවත රම්මුතුගල මේ විහාරස්ථානයේ සිදු කරන ප්‍රජා සමාජ සත්කාර වැඩසටහන් විවිධ ප්‍රවණතාවයන් අද මේ වෙනින්ට ලංකාවේ සිදු වෙමින් පවතිනවා. ඒ වගේම සෑම විහාරස්ථානයක නිහඬ සේවාවක් සෑම විහාරස්ථානෙම සිද්ධ වෙනවා. දැන් අපිට තියෙන අවස්ථාව තමයි මේ සේවාව කොහොමද අපි පුද්ගල සංවර්ධනයට යොදාගන්නේ කියන කාරණාව. මොකද අපි නිතරම අපි පෙළඹිලා තියෙන යමක් දෙන්න. අපි හරි කැමති දෙන්න. නමුත් අපි දිය යුත්තේ බඩු භාණ්ඩ නෙමෙයි. අපි දිය යුත්තේ මිනිසුන්ට දැනුම සහ කුසලතා. ඒතකොට දැනුම සහ කුසලතා දුන්නට පස්සේ මිනිසුන්ට නැගිටින්න අත දෙන්න අපි පරිත්‍යාගය අවශ්‍ය කරනවා. නමුත් පරිත්‍යාගය අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් පරිත්‍යාගයේ වෙනුවට අපි දෙන්න ඕනේ මිනිසුන්ට දැනුම. අපි දන්නවා ලංකාවේ මිනිස්සු දවස වැඩ කළා දවසේ ආදායම උපය ගත්තන් පස්සේ ඒක කළමනාකරණය කරගන්න තේරුමක් නැතිකම තමයි ගැටලුව. අපි දෙන්න ඕන කළමනාකරණ මූලධර්ම බුදුදහමේ සාකච්ඡා කරනවා. ඒවා අපි කොච්චර කිව්වත් වැඩ නැහැ. ඒ නිසා මේ සමාජ වැඩ කියලා කියන්නේ මිනිස්සු සමග එකතු වෙලා වැඩ කිරීමේ කලාවක්. ඒතර අපිට තරුණ අපේ ප්‍රජානායකත්වය කරන ස්වාමින් වහන්සේලා තමග අපිට එකතු වෙලා ලොකු කාර්යභාරයක් කරන්න වෙනවා. ඒ පවුල් වලට ගම්මාන වලට ගිහිල්ලා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න පියවරු ඒ වගේම අනාථ අසරණ වෙච්ච දරුවන් ඉන්න පවුල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ සමග එකතු වෙලා ඒගොල්ලෝ සමගම එකට නැගිටින්න අපි වැඩසටහන් ව්‍යාපෘති සැලසුම් කරන්න ඕන. ඒ සඳහා අපිට කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ලංකාවේ මේ වන විට බෞද්ධ සමාජ වැඩි හැ බැඳි විශාල ප්‍රවණතාවයක් මේ තියෙනවා. අවසරයි පන්තහඳුන අකිල හාමුදුරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. අකිල හාමුදුරුව අවස්ථාව විමසන්න. පෙරවන් සරණයි හැමදිනාටම ගෞරවනීය මහෝපාද්‍යයන් වහන්සේත් ඒ වගේම ඊට හාමුදුරුවෝ ඒ වගේම අංශාධිපති සාචාර්යවරුනි අවසරයි. සෝමානන්ද හාමුදුරනේ ගැටලුවක් කියන්නේ එකක් මේ දෙයක් විමස ගන්න තියෙනවා. ඒක තමයි හාමුදුරනේ දැන් අපි බුද්දිස් සෝෂල් වර්ක් කියන වචනය දැන් අපි සාමාන්‍ය සෝෂල් වර්ක් කියන වචනේ පාවිච්චි කරොත් හාමුදුරනේ
අපිට IFSW හරි අපස්වේ හරි එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් INGOs NGOs වලින් අපිට අර ෆන්ඩ් රේස් වගේ අරගෙන අපි සාමාන්‍යයෙන් ෆන්ඩ් රේසින් කරලා ඒ වැඩ කරගන්න පුළුවන්. يعني සෝෂල් වර්ක් කරනකොට. දැන් අපි හාමුදුරනේ බුද්දිස් සෝෂල් වර්ක් වගේ ඕගනයිසේෂන් එකකට නමක් දාගත්තොත් දැන් සෝෂල් වර්ක් කළා හාමුදුරනේ අර මාජිනලයිසේෂන් නැහනේ. ඒ කියන්නේ ලේබලයිසින් ඒව මුකුත් නැති නිසා බුද්දිස් සෝෂල් වර්ක් වගේ වචනයක් දැම්මොත් එහෙම ඒක මේ අන්තර්ජාතිකව රෙකග්නයිස් කරගනීද සහ ගන්නවද ඔබ වහන්සේගේ අත්දැකීම් අනුව මේක බෞද්ධ කියලා කතා කරොත් මේක අපිට එක පැත්තකට විතරක් අපිට යනවා. ඒක තමයි තියෙන්නේ. එහෙම නම් පාවිච්චි කරොත් අපිට ඒක අවාසියක් වගේ වෙනවද කියන එක තමයි මට අහන්න ඕනේ. ඒ වගේම අනිත් කාරණාව තමයි හාමුදුරුවෝ වහන්සේට මතකත් ඇති මේ අපි කැලණියේ මේ සිලබස් රිවිෂන් එකේදී පේපර්ස් දෙකක් අපි දැම්මා. හාමුදුරන්ට මතක ඇති. ඒ කියන්නේ ජෙනරල් සහ ස්පෙෂල් ජෙනරල් කියන දෙකටම බුද්දිස් කල්චර් යටතේ පේපර්ස් දෙකක් බුද්දිස් සෝෂල් වර්ක් කියලා ඇඩ් කරා අපේ කුසලදමේ අපේ අධ්‍යයනාංශයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ විලිමඩගම කුසලදම පඬිතුක හරුත් ඉන්දියාත් මචං දැන් නැහැ. හාමුදුරු තමයි මූලිකත්වයෙන් කටයුතු කරේ. හාමුදුරන්ට මතකයි සෝමානන්ද හාමුදුරට මතක ඇති. සහ අනික මේ අර වචනයක් මේ යෝජනා කරන්න කීප එක මම හාමුදුරනේ අර NISD කර ග්ලොසරි එකේ තියෙනවා සමාජාභි කාර්ය වර්ධනය. ඔව් සමාජාභි කාර්ය වර්ධන ප්‍රවේශය. හරි. එහෙමයි. ඒක සහ අපේ මේ ප්‍රසන්න මහත්තයාට ප්‍රශ්නයක් මම හිතන්නේ දාලා තියෙනවා හාමුදුරුවෝ දැක්කද දන්නේ නැහැ. ප්‍රසන්න මහත්තයාට මතක ඇති නේද හාමුදුරුවෝ? අපි අර ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ කාරණාව මේ අපි බුද්ධ සමාජ වැඩ කියලා යොදාගත්තොත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම. අපි මම හිතනවා අපි මේ විෂය අලුතෙන්ම හදාගෙන යන ගමනක් නිසා අභියෝග ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අපිටම අනන්‍ය වෙච්ච ප්‍රවේශයක් හඳුනා ගන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද බෞද්ධ ලෝකයේ බෞද්ධ රටවල් අතර අපිට අන්තර්ජාතික වශයෙන් සංවිධානය ගොඩනගා ගන්න පුළුවන් අපිටම අනන්‍ය වෙච්ච එකක්. අපි ජාත්‍යන්තර සමාජ වැඩකරුවන්ගේ සංගමයේ ජාත්‍යන්තර සමාජ සේවා විද්‍යාලීය සංගමයේ අපස්වේ සංගමයේ වගේම දැනට සුකුතුකු විශ්වවිද්‍යාලය උත්සාහ කරනවා බෞද්ධ රටවල් වල එකතු වෙලා බෞද්ධ අන්තර්ජාතික බෞද්ධ සමාජ වැඩ සංවිධානයක් ගොඩනගන්න. එතකොට අපිට නිත්‍යතිම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමාජිකයෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට රටවල් 7ක එකතුවක සංවිධානයක් ගොඩනගෙනවා. ඊට පස්සේ ඒ සංවිධානය පුළුල් වෙලා අපිට ව්‍යාප්ත කරගන්න පුළුවන්. තාම මේ අවුරුදු 5-6ක ළමා කාලයක තමයි ඉන්නේ. ඒ නිසා මම හිතනවා බෞද්ධ කියලා දැමීම තුළ මාජිනලයිස් එකක් වෙන්නේ නැහැ. මොකද බෞද්ධ කියන මේ සංකල්පය මේ මානවයා වෙනුවෙන්නේ අපි කතා කරන්නේ. එතකොට බෞද්ධ කියන වචනේ දැම්මට අපිට ඉස්ලාම් භක්තිකයෙකුට, හින්දු භක්තිකයෙකුට, ඉංග්‍රීසි ජාතිකයෙකුට කියලා අපි මෙතන ජාතියක් ගැන නෙවෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ බෞද්ධ. එතකොට බෞද්ධ කියන එක විවෘත හැම කෙනෙකුටම. අපි අන්නේ අදහසින් තමයි මේක පටන් ගන්න ඕනේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. නමුත් අභියෝග නැති වෙන්නත් බෑ. මොකද ජාත්‍යන්තර වශයෙන් යනකොට සමහරලාවට අපිව උදකලා කරන්නත් පුළුවන්. නමුත් ඒකට ශක්තිමත් පදනමක් අපිට හදාගන්නම වෙනවා. අවසරයි පඬිතුමනි, ප්‍රසන්න සමරවික්‍රම මහත්මයා ප්‍රශ්නයක් විමසනවා. ප්‍රොෆෙෂනල් සෝෂල් වර්ක් වගේම අපිට වොලන්ටියර් සෝෂල් වර්කර්ස්ලා විදියට වැඩ කරන්න තියෙන අවස්ථා මොනවද කියලා. වොලන්ටියර්ස්ලා විදියට. ඒ කියන්නේ ස්වේච්ඡා සේවකයෝ හැටියට එහෙමයි පඬිතුමනි. මෙයා මේ වෙනකොට ඔය සෞඛ්‍ය ශාස්ත්‍රයේ වොලන්ටියර් විදියට මේ වෙනකොට වැඩ කරනවලු. ඒ වගේ මේ සමාජ වැඩ දැන් වෘත්තිකයෝ විදියට වෙනුවට වොලන්ටියර්ස්ලා විදියට එහෙම අවස්ථා තියෙනවද? මොන වගේ අවස්ථාවද තියෙන්නේ කියලා තමයි ඔහු විමසන්නේ. අපි දැන් අර බෞද්ධ සමාජ වැඩ කියන තරම් අමතක කරලොත් අපි පුදුවේ ගත්ත සමාජ වැඩ කියන පැත්තට දැනට තරුණ සේවා සභාව යටතේ youth volunteers කියලා සංවිධානයක් ගොඩනගලා තියෙනවා. ඒකදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලංකාවේ ඉන්න තරුණ ප්‍රජාව කොහොමද තරුණ වැඩසටහන් වලදී එකතු කරගන්නේ කියලා. youth ශ්‍රී ලංකා එකේ youth volunteers කියලා වෙනම දැන් ඒගොල්ලෝ පාඨමාලාවකුත් කරගෙන යනවා. ඒතර ඒ හරහා ඒගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම
අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය වගේම මේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පරිවාස දෙපාර්තමේන්තුව සමාජ සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශාල සමාජ සත්කාර වැඩසටහන් තියෙනවා ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිද්ධ වෙනවා. නමුත් අර මේ ප්‍රසන්න මහත්තයාට කියන්න තියෙන දේ තමයි ඇත්තටම අපේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් නැතිකම නිසා මේ ස්වේච්ඡා සේවයට කැමති අයව අපිට ප්ලේස් කරන්න ස්ථානගත කරන්න වැඩපිළිවෙලක් ලංකාවේ සාර්ථකව නැහැ. මම විශ්වාස කරනවා අපිට මේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය අපි හොඳට සංවර්ධනය කරගත්තොත් ඔය කියන උනන්දුව තියෙන ස්වේච්ඡා සේවයට කැමැත්තක් දක්වන විශේෂයෙන්ම ලංකාවේ දහම් පාසල් ගුරුවරු ගත්තොත් 25000කට වඩා ගුරුවරු සංඛ්‍යාවක් ළමයි ගත්තොත් එහෙම 21 ලක්ෂයක් මේ කට ආසන්න තරුණ දහම් පාසල් දරුවෝ ඉන්නවා. එතකොට අපිට මේ දහම් පාසල් ගුරුවරු දැනටත් අපේ මේ අංශාධිපති ආචාර්ය නිලන්ත පිරිසනායක මැතිතුමාලා සම්බන්ධ වෙලා මේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ එකතු වෙලා මේ දහම් පාසල් ගුරුවරුන්ට පාඨමාලා පවත්වනවා. අනේ පාඨමාලාවේ ඉන්න ගුරුවරුන්ට එකතු කරලා අපිට ස්වේච්ඡා කණ්ඩායමක් ගොඩනගා ගත්තොත් අපිට මේ කණ්ඩායම හරහා මේ බෞද්ධ සමාජ වැඩ ඉදිරියට අරන් ගිහලා විශ්වවිද්‍යාලය සහ ගමයි පන්සලේ අතර ලොකු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මේ ප්‍රසන්න මහත්තයලා වැනි උනන්දුවක් දක්වන තරුණ ස්වේච්ඡා කණ්ඩායම් අපිට භාවිතා කරන්න පුළුවන්, යොදා ගන්න පුළුවන් අපේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ වගේ ඉදිරියේ අපිට මේ පැත්ත ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඒ හොඳ යෝජනාවක්, අදහසක් ඒක. මහෝපාද්‍යයන් වහන්සේ ප්‍රමුඛ විද්වත් සභාවේ ගෞරවනීය ආම්දුරන් වහන්සේලා සහ අනිකුත් සියලුම විද්වතුන්ගෙන් අවසරයි. පළමුවෙන්ම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඔමල්පේ සොම්මානන්ද හාමුදුරන් වහන්සේ ඉදිරිපත් කරපු කාලීන අදහස් පිළිබඳව ප්‍රශංසාව පළ කරනවා. මට යම් අදහසක් පැහැදිලි කරගන්නත් අවශ්‍යයි උන්වහන්සේගෙන්. දැන් අපේ හාමුදුරනේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය තුල මම හිතන්නේ බෞද්ධ අනන්‍යතාවක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ ඉන්න ස්ථාවරය හොඳයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බොහෝ රටවල් ඒ තම තමන්ට අදාළ විෂය පරිචයන් තුලදී එහෙම අනන්‍යතාව ගොඩනගාගෙන තියෙනවා. දැන් ලෝකේ හැම රටක්ම සංවර්ධනය මනින්නේ දල ජාතික නිෂ්පාදිතයෙන්. ඔබ වහන්සේම උදාහරණයක් විදිහට ගත්ත භූතානය ලෝකය එහෙම වෙද්දී තමන්ටම අනන්‍ය දර්ශකයක් ගොඩනගාගෙන තියෙනවා දල ජාතික සන්තෘප්තිතා දර්ශකය කියලා. නේ. ඒ වගේම ඔවුන් 2012 නිකුත් කරපු වාර්තාවක මම දැක්කා ඒ රටේ ජනතාවගෙන් 94ක් සතුටින් ඉන්නවා කියලා. කොහොම සරල දීපවතක් ගත කරන පරිසරයට ගහට කොළට ආදරය කරන මිනිස්සු තමයි මම හිතන්නේ මේ වාසය කරන්නේ. ඒතකොට අපිටත් මේ බෞද්ධ සමාජ වැඩ කියන විෂය අපේ බෞද්ධ සංස්කෘතිය තුළම අන්තර්ගත වෙච්ච විෂය පරිචයක් විදිහට තමයි මම දකින්නේ. එතකොට මේක බෞද්ධ අනන්‍යතාවයකින්ම ගොඩනගා ගන්න එක මම හිතනවා හොඳයි. ඒ වගේම මේ සම්බන්ධ අනිත් ගත්තොත් රතු අඩසඳ රතු කුරුස නේද වර්ල්ඩ් විෂන් මේ කියන හැම සංවිධානයකම තියෙනවා ආගමික මූලයක්. ලොකු ආගමික බැඳීමක් තියෙනවා. නිසා මම හිතන්නේ අපිට බෞද්ධ ලෝකයේ රික්තකයකුත් තියෙනවා. බෞද්ධ සමාජ වැඩකරුවන්ගේ එකතුවක් එහෙම සකස් කර ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ එක පැත්තකින් අපි දියුණු කරන්න ඕන. අනිත් පැත්තෙන් මට ගැටලුවක් තියෙනවා. දැන් අපි සමාජ වැඩ විෂය යටතේ අපි හිතනවා ළමා නිවාස වැඩිහිටි නිවාස වැඩි වෙනවා නේද? ඒවට කස්ලා ඇදුවට පස්සේ. එතකොට ඒ තුල අපිට එක පැත්තකින් බෞද්ධ අර කියපු ආචාර ධර්ම මූල ධර්ම ගරා වැටීමක්කුත් පේනවා නේද කියලා හිතෙනවා. අපි මොකක්ද අන්නේ වගේ පැත්තකටත් කරන විසඳුම කියන එක ගැනත් මම ඔබ වහන්සේගෙන් ඇත්තටම අදහසක් විදියට දැනගන්න කැමතියි. දැන් බොහොම ස්තුතියි නිලන්ත සර්. ඇත්තටම ඔබතුමාගේ අදහස තුල ගැබ් වෙලා තියෙන අපි මොඩල් C එකට අර ABC මොඩල් එකට ගියොත් අපි මොඩල් C එකට අවධානය යොමු කරන කියන අදහස. ඒ කියන්නේ අපි බටහිර වෘත්තීය සමාජ වැඩ ආభాසයේ තුලින් ඉගෙනගත දැනුම අපි පාවිච්චි කරමු අපිටම අනන්‍ය වෙච්ච ප්‍රවේශයක් කියන එක හරි හොඳ අදහසක්. එතකොට අපි විෂය නිර්දේශවලදී අපි වැඩි අවධානයක් ඒ පැත්තට යොමු කරන්න පුළුවන්.
ඒ වගේම ලංකාවේ පමණක් නෙවෙයි අද මුළු ලෝකෙම ළමා නිවාස වැඩිහිටි නිවාස කියන එක සමාජයේ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ලෝකයේ විවිධ රටවල් වල ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ජපානය ගත්තොත් ලෝකයේ ශීඝ්‍රයෙන් වැඩිහිටි ජනගහනය බිහි වෙනවා තව අවුරුදු 15ක් යනකොට ජපානයේ. නමුත් දැන් මේ වෙනකොට ඒගොල්ලෝ ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කළා. ඒගොල්ලෝ පොලිසි නිර්මාණය කරගෙන තියෙනවා. ඒගොල්ලන්ට අවුරුදු 60 සම්පූර්ණ වෙනකොට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඒගොල්ලන් ඇති කළා ජීවනෝපායන ක්‍රම හදලා වැඩිහිටියෝ රැක බලා ගන්න ආයතන ගොඩනගාගෙන දැන් ඉස්සරහට වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ලංකාවේ තියෙන ගැටලුව තමයි අපේ මේ තියෙන උදව් කිරීමේ කැමැත්ත නිසාම මිනිස්සු පරිත්‍යාගයට දන් දෙන්න කැමති. ඒ නිසා දැන් සමහර මිනිස්සු හැකියාවක් හැටියට වැඩිහිටි නිවාසයක් කොහේ හරි හදනවා 3-4 දෙනෙක් ගෙනහ ගන්නවා පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා නැත්නම් Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා පරිත්‍යාග සොයනවා එකතු කරනවා ඒක දැන් බිස්නස් එකක් කරගෙන තියෙන්නේ මේවා නියාමනය කළ යුතු වෙනවා ඒ සඳහා රජයේ මැදිහත් වෙන්න ඕන ඒ වගේම අපි බෞද්ධ සමාජ වැඩවලදී මම නම් නිතරම උත්සාහ කරන්නේ වැඩිහිටි නිවාස ළමා නිවාසයේ ඇතිවීම නෙවෙයි තියෙන ගැටලුව ඒ ඇතිවීමට තියෙන හේතු සාධක අපි සොයාගෙන ඒවා ඒ පළවෙනියෙන්ම අපි ඒව නැති කරන්න ඕනේ. එතකොට කිසිම විසඳුමක් නැත්තම් වැඩිහිටියෙක් රැක බලා ගන්න අවශ්‍ය නම් අපිට වැඩිහිටි නිවාසයට ඇතුල් කරන්න ඕන. නමුත් වැඩිහිටි නිවාසයේ තියාගෙන මිනිසුන්ට උදේ දවල් රැ නිකන් කෑම දීලා ඇඳක් උඩ තියෙන වෙනුවට අපි ඒගොල්ලන් කොහොමද පාවිච්චි කරන්නේ සංවර්ධනය සඳහා. උදාහරණයක් හැටියට මට මතකයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ උහුමියේ තියෙනවා මානසික රෝගී රැකවරණ මධ්‍යස්ථානයක්. ඒක කුරුණෑගල ශික්ෂණ රෝහල යටතේ තියෙන ආයතනයක්. ඒ ආයතනයේ දැනට නේවාසිකයෝ 9 දෙනෙක් 12ක් වගේ සංඛ්‍යාවක් අඩු වැඩි වෙනවා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පොල් කට්ටු, ඒ වගේම හඳුන් කූරු, ඉටිපන්දා, ඒ වගේම පාපිසි ඒව නිර්මාණය කරලා ඒ නිවාස ඒ ආයතන ඉස්සරහා ඉස්ටෝල් එකක් තියෙනවා. ඒතකොට පාරේ යන මිනිසුන්ට එතෙන්ට එන මිනිසුන්ට ඒව මිලදී ගන්න පුළුවන්. ඒතකොට ඒව හදන්නේ නිෂ්පාදනය කරන්නේ රෝගී. එතකොට ඒව විකුණන්නේ මුදල් ගන්න රෝගී. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ තුලින් අරමුදලක් හදාගෙන තියෙනවා. අරමුදලක් හදලා ඒගොල්ලෝ කවදා හරි පුනරුත්ථාපනයේ පස්සේ ගෙදරට යනකොට ඒගොල්ලන්ගේ account එකේ මුදලක් දාලා ඒගොල්ලන්ට ගෙදරට යනවා. අන්න ඒක තමයි සමාජ වැඩවල තියෙන ලක්ෂණය. ඒගොල්ලෝ නිකන් ආයතනයේ තියාගෙන කන්න බොන දෙනු වෙනුවට අපි කොහොමද ඒගොල්ලන් අපි වර්ධන යොදා ගන්න කියන පැත්ත ගැන හිතන්නේ. නමුත් අවාසනාවකට සමාජ සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන මැදිහත් වෙලා මේ පැත්ත යන වෙනුවට තව තවත් නිවාස හදනවා, වැඩිහිටි නිවාස හදනවා. ඒ වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දැන් වැඩිහිටි රැකවරණ නිලධාරියෙක් ඉන්නවා, ළමා රැකවරණ නිලධාරියෙක් ඉන්නවා. නිලධාරී ඉන්නවා. නමුත් එන්න වැඩිහිටි නිවාස වැඩි වෙනවා. ඉතින් මේකටත් මම හිතනවා අපි විශ්වවිද්‍යාලයක් හැටියට අපි ඉන්න තරුණ අපේ හාමුදුරු ලංකාවේ විවිධ පළාත් වලින් විශ්වවිද්‍යාල නියෝජනය කරන්නේ. ඒතර ළමා නිවාස හැදෙන්නේ ලංකාවේ විවිධ පළාත් වල. ඒ නිසා අපිට ලොකු පණිවිඩයක් අරගෙන යෑම සහ ජාතිකමය වශයෙන් වගකීමක් තියෙනවා. අපි ඒ වගේ සමාජ ප්‍රශ්න වලට අපි කොහොමද මැදිහත් වෙන්නේ කියන කාරණාව පිළිබඳ විද්වත් සංවාදයක් ගොඩනගන්න. ඒක හොඳ අදහසක් ඔබතුමාගේ. වහන්සේට බොහෝම ස්තුතියි. අවසරයි හාමුදුරනේ මම ලෝෂිකා කතා කරන්නේ. හෙලෝ. ඇහෙනවා. අපේ හාමුදුරනේ මම ඉන්දිකා ෆර්නැන්ඩෝ කතා කරන්නේ. මම මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ වැඩ පශ්චාත්පාදී කරනවා. මට තියෙන ගැටලුව තමයි හාමුදුරනේ දැන් සමාජ වැඩ කියන්නේ ගොඩක් පොළොල් විෂයක්නේ. එතකොට LGBTIQ කමියුනිටි දැන් ඒ වගේ කමියුනිටි එකකට ඒ කියන්නේ සමරිසි කණ්ඩායම් වලට ඒ වගේ දැන් අපි සමාජ වැඩ ඒ හැම ප්‍රජාවින් හැම කෙනාටම ආමන්ත්‍රණය කරනවනේ. දැන් බෞද්ධ සමාජ වැඩවලින් ලංකාවට ඒක ඇවිල්ලා නැහැ. මේක බෞද්ධ සමාජ වැඩ මහන්දරෝ චුට්ටක් මෙන්න මේ GTU හරි කියන්නේ හොඳයි.
ඉන්දිකා ෆර්නෑන්ඩෝ මහත්මිය කතා කරන්න. හාමුදුරනේ එතකොට කොහොමද දැන් අපි කියමුකෝ දැන් අපි යනවා බෞද්ධ සමාජ වැඩ කෙනෙක්ට ફોકસ කරගෙන අපි ඒ ගමේ සම්ප්‍රදායික අදහස් දරන තැන්වලට යනවා. එතකොට අපි කොහොමද මේ වගේ අයට උපදේශනය දෙන්නේ, ඒ වගේ අයත් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඒකට බෞද්ධ සමාජ වැඩවල තියෙන කියන්නේ අදහස මොකක්ද කියලා තමයි මට දැනගන්න ඕනේ. වගේ කොහොමද කියන්නේ මේ කලුත්ම සංකල්පයක් ලංකාවට කොහොමද ඒ වගේ දේවල් එක්ක මේක සම්බන්ධ කරන්නේ කියලා. ඒ අයට වැඩ කරනකොට. හරි බොහොම ස්තුතියි. මට තේරෙනවා ඔබතුමියගේ ප්‍රශ්නය. දැන් අපි සමරිසි සමාජ කණ්ඩායම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ලිංගික මේ වශයෙන් ගත්තන් පස්සේ අපි තියෙනවා ස්ත්‍රී පුරුෂ කියලා අපි සමාජ සම්මත විවාහ ක්‍රම. නමුත් සමරිසි සමාජ කණ්ඩායම් හැටියට දැන් ලෝකයේ ප්‍රවණතාවයේ ඒවා සෑම ලෝකයේ සෑම රටකම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද මැදිහත් වෙන්නේ? ඒකත් වෘත්තීය සමාජ වැඩවලදී මේ වෘත්තීය අපිට ප්‍රොෆෙෂනල් සෝෂල් වර්ක් විශේෂ ක්ෂේත්‍රය තුල සාකච්ඡා කරනකොට සාකච්ඡා කරන පරේක්ෂණ ග්‍රන්ථයක සාකච්ඡා කරනවා. දැන් අපේ ළඟ තියෙනවා ඉගැන්වීමක් තියෙනවා. ඒක ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. අපේ ළඟ තියෙනවා අපේ සංස්කෘතිය තුළින් අපි ඉගෙනගත් ඉගැන්වීමක් තියෙනවා. ඒතකොට අපි සමරිසි සමාජ කණ්ඩායම් සමග වැඩ කරනකොට මගේ ආගමික ඉගැන්වීම් සහ මගේ චින්තනය සහ ඒගොල්ලන්ගේ රුචිකත්වය අතර ගැටුමක් ඇති වෙනවා නම් මේ වෘත්තීය සමාජ වැඩවලදී කියන්නේ අපේ කේස් එකක් රෙෆර් කරන්න ඕනේ ඒකට කැමති කෙනෙකුට. ඒතකොට අපි එතන ඉවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිත එකක් තියාගෙන දැන් අපි සමලිංගික විවාහයට අපි අකමැති නම් නමුත් අපි වැඩ කරන්න වෙන්නේ ඒ වගේ කණ්ඩායමක් සමග නම් මම අකමැති නම් ඒ වගේ කණ්ඩායමක් එක්කන වැඩ කරන්න. එතකොට මට කියනවා අපේ ආචාර ධර්ම වලදී කියනවා ඔබ එතනින් ඉවත් වෙන්න. ඉවත් වෙලා ඒක කැමති කෙනෙකුට ඒ අවස්ථාව ලබා දීලා තමන්ගේ කේස් එක රෙෆර් කරන්න කියලා තමයි කියන්නේ. අවසාන අවස්ථාව වෙනකොට. එතකොට අපි බෞද්ධ සමාජ වැඩවලදී ඔබතුමියගේ අදහස හරි. මොකද අපි ලංකාව වගේ රටක හරි පරිස්සමෙන් තමයි වැඩ කරන්නේ. මොකද අපි මේ පාරම්පරික විදියට හිතන සමාජ කණ්ඩායම් එක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. පාරම්පරික ගම්මාන වලට යනකොට මිනිස්සුන්ගේ තියෙන ඒ සිතුම් පැතුම් ඒගොල්ලන්ගේ සංස්කෘතියින් වලට අපි හානි කරන්න හොඳ නැහැ. අපි බෞද්ධ සමාජ වැඩවලදී සාකච්ඡා කරන්න අපි සෑම සමාජ පද්ධතියකට යනකොට සමාජ පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කරන්න. විශේෂයෙන්ම අපි දීවර ප්‍රජාවකට යනවා නම් අපි ශිෂ්‍යයන්ව අපි හුරු කරන්න ඕනේ දීවර ප්‍රජාවේ කොහොමද නිවාස පිහිටීම, ඒගොල්ලන් සිතුම් පැතුම්, ඒගොල්ලෝ හිතන විදිය, ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසය. කවදාවත් ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසයන් වල ඇදහිලි වලට හානි කරගෙන ගිහිල්ලා අපි වෘත්තියට පැවැත්මක් නැති වෙනවා. ඒ නිසා අපිට බෞද්ධ සමාජ වැඩවලදී බොහෝ දුරට පරිස්සම් වෙන්න වෙනවා. අපිට ඒ වගේ සමාජ කණ්ඩායම් සමග වැඩ කරනකොට මටත් හිතෙනවා ඒ බටහිර සමාජ වැඩවල සාකච්ඡා කරන ආචාර ධර්ම වල ඉගෙනවන කරුණු අපිට උකහා ගන්න වෙනවා අපේ ප්‍රවේශයේදී. විශේෂයෙන්ම තරුණ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම අපේ ලංකාවේ පාරම්පරික හාමුදුරුවෝ හැටියට අපි හාමුදුරු 10 දෙනෙක්ගෙන් ඇහුවොතින් ගබ්සාව පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද කියලා 9 දෙනෙක් කියන්න පුළුවන් අපි මේකට විරුද්ධයි. අපේ බෞද්ධ මූලධර්ම වලට අපි මේක විරුද්ධයි. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්න පුළුවන් සමාජ අධ්‍යක්ෂී ලෝකයේ ගැන කියවන පරේෂණ ග්‍රන්ථ ගැන කියවන සමාජ සංවේදීතාවයේ තියෙන ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන් නෑ ඒගොල්ලන්ට මේ ගබ්සාව නීතිගත කරන්න අවස්ථාව දෙන්න ඕන කියලා කියන්න පුළුවන්. ඒ වගේ අපිට සෑම දෙයක් පිළිබඳ හරියටම තේරුම් බේරුම් අරගෙන යන්න තියෙන පරිස්සමෙන් යා යුතු ගමනක්. අපි වගේ ලංකාව වැනි පාරම්පරික සිතුම් මෙතුම් තියෙන සමාජ කණ්ඩායම් සමග කටයුතු කරනකොට එනිසා මම හිතනවා අපිට විශේෂ නිර්දේශ සංවර්ධනයේදී ඔබතුමියගේ ওই අදහසත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපේ ශිෂ්‍යයොත් අපි හිතනවා ශිෂ්‍යයන් කැමති නැත්නම් ඒගොල්ලන්ගේ විශ්වාස පදනම් කරගෙන ඒ වගේ සමාජ කණ්ඩායම් සමග වැඩ කරන්න අපි සමාජ කණ්ඩායම් වලට ශිෂ්‍යයෝ යොමු කරන්නත් හොඳ නැහැ. මොකද එහෙම වුණොත් අනිවාර්යෙන් ශිෂ්‍යයා සහ සේවාලාභියා අතර ගැටුමක් නිර්මාණය වෙලා සමහරට ඒ තත්ත්වය තව උග්‍ර වෙන්න පුළුවන්.
ඒ නිසා අපිට සේවාලාභී සමාජ පද්ධතිය තමයි වැඩ කරනකොට අපි අලුත් ප්‍රවේශ හොයන්න වෙනවා. ඒ නිසා තමයි මම මුලින්ම සාකච්ඡාවේදී කිව්වේ අපිට තව ගැඹුරු පරීක්ෂණ වලට යන්න ඕන ලංකාවේ. මම හිතනවා අපේ පීඩාධිපති ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ අපි පරීක්ෂණ පැත්ත තව දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි තව ගොඩාක් මේ ග්‍රාමීය සමාජ පරීක්ෂණ වලට යන්න ඕනේ. මට තියෙන අත්දැකීම තමයි විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ කෘති ඔය පරීක්ෂණ කෘති 2018 වර්ෂයේ මම අධ්‍යයනය කළා බැලුවා කෘති 17ක් නිර්මාණය කළ තියෙන පරීක්ෂණ කෘති. ඒ කෘති 17ෙම තියෙන ලිපි අධ්‍යයනය කරලා බලනකොට ඒවා සාහිත්‍යයේ මූල විමර්ශන තියෙන්නේ. ඓතිහාසික ග්‍රන්ථ විමර්ශන තියෙන්නේ. නමුත් මම හිතනවා සමාජ පරීක්ෂණ වලට අපිට යන්නම වෙනවා. මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකල්ප මිනිසු හිතන මතන විදිය ගැටුම් ඇතිවීමට බලපාන්නේ මොනවද? පවුල් අතර ගැටුම් ඇති වෙන බලපාන සමාජ සාධක මොනවද? ඒවා අපි හඳුනාගත යුතු වෙනවා. ඒ නිසා මම හිතනවා අපිට තව ගොඩාක් සමාජ පරීක්ෂණ වලට වෙනමම ඒකකයක් අපේ සමාජ වැඩ බෞද්ධ සමාජ වැඩ විෂය යටතේ අපි වෙනම ඒකකයක් නිර්මාණය කරන්න වෙනවා පරීක්ෂණ අංශයක්. ඒ කියන්නේ අපිට අවුරුදු 5ක පරීක්ෂණ ක්ෂේත්‍රයක් කරගෙන ගිහිල්ලා ඒයින් ගන්න දත්ත මත පදනම් කරගෙන පරීක්ෂණ පත්‍රිකා මත තමයි අපිට ලෝකෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොච්චර කිව්වත් ලෝකෙ පිළිගන්නේ නැහැ. ඒ නිසා අපිට මම හිතනවා අපේ මේ ලොකු උත්සාහයක් ව්‍යායාමයක් යොදවන්න වෙනවා පරීක්ෂණ පැත්ත දියුණු කරන්න. ඒ වගේ අවස්ථාවකදී ඔබතුමිය කියපු කාරණාවත් අපිට වැදගත් වෙනවා. බොහොම ස්තුතියි. සෝමානන්ද හාමුදුරුවෝ මම විතරන්දනේ චන්දසිරි හාමුදුරුවෝ. ඔව් පන්තන්දර. ඔබ වහන්සේ ඇත්තටම දේශනා කළා සහ ඒ අදාළ අධ්‍යක්ෂකයන් මසුරෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා මම අහගෙන හිටියා. ඉතින් ලොකු අත්දැකීමක් මේ විෂය සම්බන්ධයෙන් ඔබ වහන්සේට තිබෙන බව අපිට වැටහි ගියා. ඒ කරුණ වලට සම්බන්ධ වෙනකොට එක් වෙලාවක ඔබ වහන්සේ අර දේශනා කරගෙන යන වෙලාවේ ඔබ වහන්සේ කිව්වා මේකට මේ සමාජ වැඩවලට කියන සිංහල වචන මොනවද කියන එක පිළිබඳවත් අදහස් ආවොත් හොඳයි කියලා. ඉතින් මම හිතනවා ඒවා ඇත්තටම මේ විෂයන් සම්බන්ධව ඉන්න අපේම විශ්වවිද්‍යාලය ගත්තොත් ඒ ගුරුවරුන්ගෙන් අහුවොත් සමහරලාට ඔකට එක එක උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා ඇත්තටම මේ පාලි භාෂාවෙන් නම් මේ සමාජ වැඩ කියන එකට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමාජ හිත කිච්ච එහෙම නැත්නම් සමාජ හිත කම්ම එහෙම නැත්නම් සමාජ හිත කම්මන්ත එහෙම නැත්නම් සමාජ හිත ව්‍යාපාර ඔය වගේ වචන සමාජ වැඩ කියන එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕකේ මුලට වහන්සේලා පාවිච්චි කරනවා නම් බෞද්ධ කියලා. ඉතින් ඕකට සෝගත කියලා තමයි ගන්න වෙන්නේ බෞද්ධ කියන වචනෙට. බෞද්ධ සමාජ වැඩ නම් ඉතින් සෝගත සමාජ හිත කිච්ච. එහෙම නැත්නම් සෝගත සමාජ හිත කම්. එහෙම තමයි ගන්න වෙන්නේ. ඊළඟට ප්‍රජානායකත්වය කියන වචනයටත් ඉතින් එහෙමම ගන්න පුළුවන්. ඉතින් පජානායකත්ව කියලා තමයි පාලියෙන් ඒකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. පජානායකත්ව. ඉතින් ඕක බෞද්ධ ප්‍රජානායකත්ව නම් ඉතින් අර කලින් කිව්ව විදිහටම සෝගත පජානායකත්ව තමයි එන්නේ. ඉතින් ඒ විදිහට සංස්කෘත අධ්‍යනාංශයේ ඉන්න ඒ ගුරුවරු ඉන්න වෙලාවකත් මේ ගැන සාකච්ඡා කරොත් ඒ අයත් ඕකට ওই විදිහට උත්තර දෙන්න පුළුවන් ඒ තම තමන්ගේ විෂයානුබද්ධව. ඉතින් මට ওই ගැන කාරණාව තමයි කියන්න තිබ්බේ. ඉතින් තව කවුරු හරි ඉන්නවනම් ওই සම්බන්ධයෙන් මම දන්නේ මේකේ කවුද ඉන්නේ කියලා. ඉතින් සමහර විට අදහස් දක්වයි. අදහස් දක්වලා හොඳ වචනයක් තෝරගත්තොත් තෝරගන්න පුළුවන් ඔබ වහන්සේලාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ආචාර්ය විතරන්දෙනී චන්ද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය විතරන්දෙනී චන්දසිරි ගෞරවනීය පඬිතුක හඳුරෝ. ඇත්තටම දැන් අද තමයි මටත් ඒ පාලි පැත්ත ගැන අවධානය කියන්නේ අදහස ඔළුවට ආවේ. මොකද පෙරීදා මම සුකුතුග විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රොෆෙසර් ජෝසප් සමග මේ වෙබිනාර් සාකච්ඡාවක් තිබුණා. ඒ වෙලාවෙත් ඔහු ඇහුවා මගෙන් පාලි වචනේ මොකක්ද කියලා. මටත් ඒ වෙලාවේ මම කිව්වා අහලා කියන්න කියලා. එතකොට අපිට සමාජ හිත කම්ම, සමාජ හිත කච්චිච්ච, සමාජ හිත කම්මන්ත, සමාජ හිත ව්‍යාපාර. එතකොට සෝගත
හිත ව්‍යාපාර සෝගත හිත කම්ම වැනි වචන අපිට මේව එකතු කරලා හොඳ වචනයක් අපි නිර්මාණය කරගන්න පුළුවන්. ආන්දරනේ වැරදුනා වහන්සේ කියව එක සෝ එහෙම ඉන්නේ සෝගත සමාජ හිත කිච්ච. ඒ කියන්නේ සෝගත සමාජ හිත කිච්ච. social work කියන එක. ඔව් ඔව්. සමාජ වැඩ කියන එක පාලියෙන් කියන්න වෙන්නේ සෝගත සමාජ හිත කිච්ච. ඒ වගේම සෝගත සමාජ හිත කම්ම. එහෙම යන්නේ. සෝගත සමාජ හිත ව්‍යාපාර. ඔව්. සෝගත සමාජ හිත කම්ම. සෝගත හිත කිච්ච. හොඳයි. ඔව්. පිළිබඳ සිංහල විදියට මේනවා සෝගත ප්‍රජා නායකත්ව කියලා. කතිකාචාර්ය නිලූෂිකා මහත්මිය ඉස්සර වෙලා ගැටලුවක් විමසන්න උත්සාහ කරා ඉන්නවනම් ඒ පිළිබඳව විමසලා මෙතනින් මේ අවසාන කාරණයෙන් අපි මේ සැසිය අවසන් කරන්නයි බලාපොරොත්තුව. මටත් ගැටලුවක් තියෙනවා, නමුත් ඒකට අවස්ථාව නෙවෙයි. 8 ඉඳන් 10 දක්වා වූ කාලය තමයි අපි මේ සඳහා යොදා ගන්නට යෙදුණු කාලය. ඒ නිසා අපිට අවසන් කරන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ නිලූෂිකා මහත්මිය නෑ. එහෙමනම් අපි මේ අවස්ථාවේ සූදානම මේ වැඩසටහන අවසන් කරන්නට පෙර ආතුව අද දවසේ මෙම විශේෂ දේශනය අපි දන්නවා 4 වෙනි විශේෂ දේශනය තමයි සිද්ධ කරන්නට යෙදුනේ. එෙහිදී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය දුරන්දර අතිගෞරවාර්හ මහාචාර්ය අවසරයි පූජ්‍ය නිරුවේ සුමන වංශනායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ අවස්ථාවට සම්බන්ධ වුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විද්වත් ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මහත්මීන් සෑම සියලු දෙනාටම අවසාන වශයෙන් විශේෂ ස්තුතිය පිරිනමනම. ඒ වගේම අද දවසේ මේ දේශනය බොහොමත්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු, බොහොම සාරවත් දේශනයක් සිද්ධ කරන්නට යෙදුණු බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඕමල්පේ සෝමානන්ද හාමුදුරන් වහන්සේ බොහොමත්ම උන්වහන්සේට ගෞරවය සහ පුණ්‍ය අනුමෝදනාව ඉෂ්ට සිද්ධ කරමින් අද දවසේ මේ දේශනය මෙතකින් නිමවට පත් වෙනවා. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි සියලු දෙනාටම.